අයිබෝවා කට්ටියන්ට ශ්‍රවණය වෙනවද? පෙර මුකුත් මාතෘකාවක් අද සාකච්ඡා කරන්න ඕනද? නැත්තම් යමෙක් 180 දැකලා ඊට පස්සේදී ඒක නිකන් හිතින් ගණන් හදලා ඊට පස්සේදී ඒක සාක්ෂාත් වුණාය කියලා හිතලා ඊට පස්සේදී ඊට වැඩි දෙයක් දන්නවයි කියලා කවුරු හරි කියන්න ලෑස්ති වෙනවා නම් අන්න ඒ කට්ටියට අවස්ථාවක් තියෙනවා. 180ට වැඩි දෙයක් දන්නවයි කියලා දැක්කයි ඒක කරලා අවසන් වුණයි එතනින් එහා පැත්තේ යමක් තියෙනවයි කියලා කවුරු හරි කියනවා නම් අන්න ඒ කට්ටියට මුලින් අවස්ථාවක් දෙනවා. මොකද වර්තමානයේ එක එක්කෙනාට ධර්මය අතදරා ගන්න ආසාවක් ඇවිල්ලා තියෙනවා. ධර්මය අතදරා ගන්න ආසාවක්. එකේ ලාභය තියෙනවා. ගරුත්වය තියෙනවා. නිර්මල බව තියෙනවා. ගොඩාක් ගුණ තියෙනවා. මිනිස්සු දන්නේ නැති එකක් ධර්මය වෙනවා. අපි ධර්මය දන්නවයි කියලා කවුරු හරි කිව්වොත් ඔහු සමග සාකච්ඡා කළ යුතු වෙනවා. ඔහු ධර්මය දන්නවයි කියලා යම් දුරක් සාකච්ඡා කරගෙන යනකොට ඔහු පෙන්වන්නේ පොතපතන. පොතපතේ සිටි බුදුවරු, දෙවිවරු, සංඝවරු, මුනිවරුණ. ඔවුන් ධර්මය සාක්ෂාත් නොකරපු කට්ටිය වෙයි. පොතපතේ සංඝවරු බිහි වෙච්ච විදිය මෙන්න මෙහෙමයි කියලා වර්තමානයේ තුලින් පෙන්නනවා නම් අන්න උන් ඇත්තටම සංඝ පරපුරට, මුනි පරපුරට අයිති කට්ටිය වෙන. වර්තමානයේ නිවන් දොරටුව දැහැගන්න, අයිති කරගන්න කට්ටිය 180ත් අත්තට අරගෙන තියෙනවා. ඒ කට්ටිය 180ට ගරු කළ, වන්දනා කළ. මේක ඒ ධර්මය කියලා මුලින් පටන් අරගෙන පස්සේදී ටික දුරක් යනකොට 180 නොවේ ඒ ධර්මය කියන தත්ත්වයට දැන් සමාජයපත් වෙලා තියෙනවා. 180ෙන් පටන් අරගෙන 180 නොවේ ධර්මය කියලා වැඩට බහින්නේ 180 හරියට සාක්ෂාත් කරපු මිනිස්සු නොවෙනවා. සියලු දෙනා 180 දේශනාව ශ්‍රවණය කළ යුතු වෙන. ප්‍රතිරූප ධර්ම පහළ වෙමින් තිබෙනවා. 180 නැති කරන්න ධර්ම පහළ වෙමින් තිබෙනවා. අපිත් නිවන් දොරටුව දන්නවයි. ඒක සොයක්කාතේ, ඒක කාටවත් අයිති නැතේ. නිර්මාතෘට පමණක් අයිති කරගන්න හදන එකක් කියලා කට්ටිය එහි අයිතිය දරන්නේ. මම මේක ලෝකෙට පිරිනම, කාටත් පිරිනම. හැබැයි අයිතිය කවුරු හරි ගන්නව නම් මට සම්බුද්ධත්වයට ගිහිල්ලා නැගිටලා ඊට පස්සේ විවෘත කරන්න තියෙන නිවන් දොරටුව පෙන්විය යුතුයි. ඊට පස්සේ නිවන් දොරටුව විවෘත කරන්න තියෙන 180. 180 තර්කය නිර්වාණය අවසානයේ 180ට තර්කයක් ඉදිරිපත් කරලා 180 පටන් ගන්න එකක් වෙනවා. සම්මුතික ධර්මයේ විතර්කය 180 කියන 180 ඇතුළට ආවන් පස්සේ එයද තර්කයක් කරලා පරිනිර්වාණයෙන් පෙන්වීමට හැකියාව තියෙනවා. විතර්කයේ නිර්වාණය වෙනවා, නිර්වාණය තර්කයක් කරලා පෙන්වීමට හැකියාව පරිනිර්වාණය තුල තියෙනවා. අන්න ඒක දැකලා නැගිටපු කෙනෙක් 180 නිර්මාතෘ වෙනවා. කවුරු හරි 180 අතට අරගෙන මම මේ නිර්මාතෘ කියාගෙන යනවා නම් කිසි ප්‍රශ්නයක් නැති වෙනවා. මට අනුත්තර සම්‍යක් සම්බෝධි ස්පර්ශ කරපු තැන පෙන්විය යුතුයි. මේක කට්ටියන්ට පිරිනමන්න මමත් කැමති වෙයි. එතකොට මම නිදහස් මිනිහෙක් වෙනවා. එහෙම නිදහස් වෙන්න මට බැරි වෙනවා. සත්‍යය විශ්ව දොරටුව තුලින් ඇතුළු වුණාට පස්සේ යන්නේ කොහෙද කියලා උන් දන්නේ නැති.
ඒකින් දානු පිළිවෙලට පරිනිර්වාණය දක්වා සත්‍යයට ඇතුල් වෙච්ච කට්ටිය එක් කරගෙන යා යුතු වෙන්නේ මාවෙන්. අනික් කට්ටියන්ට ඒක එක් කරගෙන යන්න බැරි වෙනවා. අනික් කට්ටිය මාගේ දේශනාව පසුපසින් ආ යුතු. මම නිතරම ගුරුවරයා කියන තැනට ස්පේස් එක තියලා කතා කරන කෙනෙක්. ප්‍රායෝගිකත්වයට ස්පේස් එක තියලා කතා කරන කෙනෙක්. ස්පේස් එක ප්‍රායෝගිකත්වයට තියන්නේ ප්‍රායෝගික මාර්ගයේ නිර්වාණය මාර්ගය වන නිසා. ප්‍රායෝගික මාර්ගයක් නැතුව නිකන් හිතින් හිතාගන්නේ නිර්වාණය කියලා මොන දේශකයා දේශනා කරත් ප්‍රායෝගික වන ස්ථානය සත්‍ය මාර්ගයේ තියෙන ස්ථානය වෙන ප්‍රායෝගික වෙන මාර්ගය. එහෙම මාර්ගයක් 180 වෙනෝ අතට දුන්නට අවසන් කරන්න ලේසි නැති වෙනෝ. අවසන් කරපු කට්ටිය ඉන්න වරකට දෙවරකට තෙවරකට සතර වරකට අවසන් කරපු කට්ටිය ඉන්න. අවසන් කරන්න ලේසි නැති. නමුත් කට්ටිය කියනවා අපි ඒක අවසන් කරයි කියලා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවක සමූහය 180 ඉන්න කට්ටිය ප්‍රශ්න කරනවා. කියන්න පළවෙනි සමාපත්තිය මොන ආකාරයෙන්ද උදා කරගත්තේ කොතනද දොරටු? සම්මා දිට්ඨියට පත් වෙච්ච දොරටුව මොකද්ද? පේන සමස්තය. ඒක මුලින් ලෝකෙට දිගහැරිය 180. එහෙමනම් ධර්ම මුද්‍රාව නැතුව ඔයා පේන සමස්තය විතරක් කියලා ඔයා මේ වීරය කරපු කඳුළු සලපු දත්මිටිකාගෙන පෙර සංසාරේ ඉඳගෙන සංසාරේ පුරාවට දුක් විඳගෙන ආපු මිනිස්සු මේකට වීරය කරලා ඇතුළු වුණ එකට හානි කරනවද කියලා ආර්ය ශ්‍රාවකයා අපි මේ තරම් දුකක් විඳා මේක පූර්ණ කරගන්න 180 ප්‍රතිරූපක ධාර්මිකයෝ ඇවිල්ලා ඕනු කියනවා අපි 180 තුල ෆුට්බෝල් ගහලයි මේ නතර කොල්ල ඉන්නේ කියලා. එහෙම ෆුට්බෝල් ගහලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි දීලා තියෙන්නේ. පැන්නොත් 180න් ඉස්සරහට භක්තියෙන් ගෞරවයෙන් යුතුව ඒක තුල ඉඳීමක් කරනකොට කකුලක් තියන්න අඩියක් තියන්න ලේසි නැති ස්ථානයක් 180. මරණයේ දොර මරණයේ දොරයි මේ 180 නමින් නම් කරලා තියෙන්නේ. මරණයේ දොර. මරණ දවසට දකින්න තියෙන දොර තමයි 180න් පේන්නේ. ඉතින් එක මරණ දවසට බලන්න ඕනේ. අද බලාගත්තයින් පස්සේ මරණ දවසට මොන වගේද ඒක කියලිවිලා මෙහි ඉඳලා දැකගෙන යන එක තමයි ආර්ය මාර්ගය. අතට මරණයේ දොර අරගෙන මුලින් සෝතාපන්න මරණ වෙලාවට ඒක පන්නන්න ලෙහෙසි නැති වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති වෙනවා. හරි කලබල කරදර සිතුවිලි පහළ වෙන ස්ථානයක් වේ. දැවැන්ත සිතුවිලි සමුදායක් තප්පර 7ක් ඇතුළත වගේ රීඩ් කරලිවෙලා තමන්ගේ ආත්මේ නිරේට පණි. නිරේට පැන්නයින් පස්සේ අපව ගොඩ ගන්න කවුරුවත් නැති වෙයි. 180 නිරේ ඇතුලේදී හරි පිහිට වෙන්න බලාගෙන ඉන්නෝ. ඒ වුණාට හීන ඇතුළට ගියන් පස්සේ මේ ඉන්නේ හීනද කියලා දන්නේ නැති. සිහිනේ ඇතුළට ගියන් පස්සේ ඉන්නේ හීනද කියලා දන්නේ නැති. ඒ වගේම මැරිච්ච කාට සිහිනේ ඇතුළට ඇතුළුනා වගේම ඇහැරෙන්න තැනක් නැති. බය වුණාට ගැස් වුණාට ඇහැරෙන්න තැනක් නැති. කොච්චර මල කඳට ඩවුල් බෙර සිංගාරම් ගැහුවත් මල කඳ නැගිටින්නේ නැති වෙයි. ආත්මය නිරේට පැනලා තියෙන. ආත්මයටත් නැගිටින්න කයක් නැති වෙයි. අන්නේ කයේ වටිනාකම නොලබපු එකේ විපාකය තමන්ලට ලැබෙන හීනය තුල ටික දුරක් ගියයින් පස්සේ හම්බ වෙනව නිරේ. අවීචිය මුණ ගැහෙන්න ගන්න. සමහරක් ආත්මවලට ප්‍රේතයින්සේ සැරිසරන්න තිත්ත. සෑම
ජාතියකම ප්‍රේතයින් සිටින. ආගම කොච්චර වෙනස් වුණත් ප්‍රේතය වෙනස් වෙන්නේ නැති වෙන. කුම්භාණ්ඩය සිටින. ආගම කොච්චර වෙනස් වුණත් කුම්භාණ්ඩය වෙනස් වෙන්නේ නැති වෙන. අපි දෙවියන්ගේ එකේ හිටියේ කියලා එහෙම හරියන්නේ නැතන කුම්භාණ්ඩ ලෝකේ කුම්භාණ්ඩ ලෝකේ. ප්‍රේත ලෝකේ ප්‍රේත ලෝකේ. ඕගොල්ලන්ට ලංකාවේ යම් යම් සිද්ධාන්ත බලුවන් පස්සේ ඒක බලා ගන්න පුළුවන්. මිනිස්සු බය වෙලා මනස හිස් වෙච්ච වෙලාවට ප්‍රේතය ඇතුළෙලා හූ කිය. මට මේව දීපන් කියලා කිය. මට වස්ත්‍ර නැහැ කියලා කිය. මට පිපාසාව අධිකයි කියලා කිය. මට කොරලි මාළු මයියකු හාල් මැස්ස බැදුමකුත් එක්ක කන්න ටිකක් දීපන් කියලා. ඒ පරණ ප්‍රේතයෝ. ප්‍රේතයින්ගේ ಗುಣ බලන්න පුළුවන් වෙනවා ඇඩ් වෙන්නේ මේ වර්තමානට වෙන. ඒ වුණාට ප්‍රේතය ඇවිල්ලි වෙලා එදා හිටපු ගෝත්‍රික යුගයේ සිටින එකෙක්. ඒ වගේ සිද්ධි සිද්ධාන්ත ඔයගලන්ට අන්තර්ජාලයෙන්ුත් මම හිතන්නේ ගමෙනුත් බලා ගන්න බැරි වුණයි කියලා කියනවනම් මෙහෙ ඉන්න උන් නොවේ. එහෙම දේවල් තියෙන. අන්න එතෙන්ට සම්ප්‍රාප්ති වීම. එතෙන්ට ඇතුල් වීම. ගැලවීමක් නැතිවීමට හේතුවක් වෙන. අවසානට උඹ වෙනුවෙන් අපි පින් දෙන්නම් කියලා ඇදුරෝරු. බුදුන්ට උඹ වෙනුවෙන් අපි පූජාවක් කරන්නම් අටපිරිකරක් දෙන්නම් කියලා ප්‍රේතයගේ හිත සතුටු කොල්ලා අර මලගිය ආත්මය ඇඟට ඇතුල් වෙච්ච සත්‍යය නිදහස් කර. ප්‍රේතයගේ හිත සතුටු කර. ප්‍රේතය ඇවිල්ලා කයක් තුල läගුම් ගන්න. ඊට පස්සේ උහු කියන්න ගන්න. මේ වගේ සිද්ධාන්ත ඔයගොල්ලන් බලලා තියෙනවා. මේවා බොරු නොවෙන. මනෝවිද්‍යාඥයින් කියනවා මේ මනසේ තියෙන ප්‍රශ්නයක් කියලා. හැමෝටම තියෙන්න බෑනේ. එක්කෙනෙකුට විතරක් පිහිටන්නේ කොහොමද ඒක? කොහොමද ඒක ඇති වෙන්නේ? බයක් නිසා, මතකයක් නිසා එන බව සියලු දෙනා දැනගත යුතුයි. ඒ වුණාට ඒ ඇතුළේ ආත්මයක් වෙයි. අනාත්මීය සංකල්පයක් නැති වෙන ආත්මයක් පවතින. බුදුවරු නිර්වාණ ධාතුවට ඇතුළු නැන් පස්සේ අනාත්ම වෙනමයි කිව්වා මිසක්ක නිවන් දකින්න නට පෙර අනාත්ම වෙනවයි කියලා කිව්වේ නැති. එතකොට එතන ආත්මීය සංකල්පයක් තියෙනවා. භෞතිකවාදී හිතාගෙන ඉන්නවා මෙතනින් ඉවරයි කියලා. ඉවර නැති වෙන. තව භෞතිකයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. භෞතිකවාදීන් ඉන්නව නම් හොඳ වෙනවා. තවත් භෞතිකයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. නිින්ද ගියාට පස්සේ හැදෙන භෞතික ලෝකයක්. ඒක තුල සම්මුතිය තියෙන. ඒක තුල රෙද්ද පෙරෙද්ද තියෙන. මනුස්සය සත්‍යයි. බිය. ඒක ඇතුලේ තියෙන. කායික අවශ්‍යතාවයන්. ඒ භෞතිකය ඇතුලේ තියෙන. නමුත් ඒ භෞතිකය නිර්මාණය වෙන්නේ මොන භෞතිකයක් තුලද කියලා විද්‍යාඥයෝ දන්නේ නැති වෙන්නේ. ඒ පැත්තට කවුරුවත් බහින්නේ නැති. සූර්යාලෝකයට නැගිටලා අතීතයේ ලියපු දාර්ශනිකයෝ ලියපු පොත්පත් අරගෙන ඒව දිහා බලලා මෙහෙ උගතුම් වෙලා හිටියට මරුණයින් පස්සේ ඕනින්ද ගියයින් පස්සේ තියෙන ලෝකෙට කවුරුවත් උගතුන් නොවෙන, කවුරුවත් බුද්ධිමතුන් නොවෙන. නින්ද ගියයින් පස්සේ තියෙන ලෝකෙට සහ මරුණයින් පස්සේ තියෙන ලෝකෙට දෙකම එකක් වෙනවා. මේක ඇතුළට ඇතුළුනයින් පස්සේ උගතුන් බුද්ධිමතුන් මෝඩයින් බවට පත් වෙනවා. සමහර උගතුන් බුද්ධිමතුන් එක සැරේට කෑ ගහගෙන නැගිටපු අවස්ථාවල් ඇති කියලා හිතනවා. නැගිට්ටයින් පස්සේ අයියෝ මම මෝඩ වුණානේ කියලා කියපු අවස්ථාවලුත් ඇතිය කියලා මට හිතෙනවා. මොකද මට එහෙම දේවල් වෙලා තියෙනවා.
මම මෝඩ වුණානේ. දැකලා තියෙන හීනයක්. සිහිනය ඇතුලේ හරියට ලෝකය පවතින. අඩුපාඩුවකට තියෙන්නේ සූර්යයා, වෙලාව සහ ඉතිහාසය වෙන. අඩුපාඩුවකට තියෙන්නේ වෙලාව, සූර්යයා සහ ඉතිහාසය. ඉන්න වෙලාව දන්නේ නැති වෙන. ඉන්න තැන ඉතිහාසයට අයිති නැති වෙන. නිතරම වෙනස් වන දේ දිහා බලන්න ආලෝකයක් පහළ වෙනවා. ඒ ආලෝකය එන්නේ සූර්යාගෙන් නොවේ. හිරු තියෙන දිහාවක් බලන්න බැරි වෙන. හීන ලෝකයේ ඇතුලේ හිරු නැති වෙන. පවතින්නේ ආලෝකය වුණාට ඒ ආලෝකය ගලන්නේ කොහින්ද කියලා දන්නේ නැති. සිහිනය ඇතුළට ගියන් පස්සේ ඒ තරම් විශ්ලේෂණයක් කරන්න, ගවේෂණයක් කරන්න, මේක හීනයක්ද කියලා දැනගන්න ඉඩ නොදෙන. මේක හීනයක්ද කියලා දැනගන්න ඉඩ නොදෙන. මේක හීනයක් කියලා දැනගත්තොත් ඔහුට හැකියාව තියෙනවා හීනේ තමන්ගේ. ඒ වගේම හැදිච්ච ලෝකෙත් තමන්ගේ. ඒ වගේම ඒක ඇතුලේ ඉන්න උන්ගේ තමන්ගේ. ඒකේ ඇතුලේ ඉන්න උනුත් තමන්ගේ. ඒකේ ඇතුලේ තියෙන සියලු වාස්තු බඩු මුට් කඩසාප් ඒ සියල්ල තමන්ගේ. සමහර වෙලාවට හිඟන්නෝ සුබ සිහින දැකලා නැගිටින. මට ලොතරැයියක් ඇදිලා ගොඩාක් පිරිවර එකතු වෙලා යාන වාහන මිල මුදල් තිබිලා එක සැරේටම නැති වෙයි. අයියෝ මං ආපහු හිඟන ලෝකෙටම ආව නේද කියලා හැරේ. හිටියනම් හොඳයි කියලා හිඟන්නට තියෙනවා. සමහරක් දන කුයරේ හීන ලෝකයේ ඇතුළට ගියන් පස්සේ අනුන්ගෙන් ජීවිතයේ යදින අවස්ථාවල් නැති වෙන්නේ නැති වෙන. හිඟමනට වැටෙන්නේ නැති අවස්ථාවල් නැති වෙන. හීන ලෝකේ ගමන ඊටමත් බිහිසුණු එකක් වෙන. ඒ වගේම සුවදායි අවස්ථාවලුත් වෙන්න. නැකිට්ටොත් හිඟන්නමයි. නැකිට්ටොත් ධනපතිය ධනපතියමයි. නිදාගත්තොත් ධනපතිය සමහර විටක හිඟන්නෙක් වෙයි. නිදාගත්තොත් හිඟන්න සමහර විටක ධනපතියෙක් වෙයි. එහෙම ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකෙන් සියලු දෙනා නිදහස් විය යුතුයි. හේතුව නැගිටින්න නිදා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ හුස්ම ගන්නකම් විතරක්. හුස්ම නැති වුණායින් පස්සේ, කය නැති වුණායින් පස්සේ, මොලේ නැති වුණායින් පස්සේ මරණය මත ලෝකයක් නිර්මාණය. ඒ නිර්මාණය වෙන ලෝකෙට සියලු දෙනා හැමදාම රැට සම්ප්‍රාප්ති වෙලා උදේට නැගිටිනවා. හදිස්සියේ නැගිටින්න බැරි වුණොත් ඒක ඇතුලේ ඉන්න මෙහි නිදිමාපිලා කාලා තිබුණත්, මෙහි යම්කිසි ගෑස් එකක් ගහලා ඒකට කයට ආත්මය ඇතුල් කරන්න බැරි වුණොත්, හෘද ස්පන්දනය නැති වුණොත්, හෘදයත් අරගෙන හීනෙට බහි. හුස්ම රැල්ල අරගෙන හීනෙට බහි. මේ කය මේ ආකාරයෙන් අරගෙන හීනෙට බහි. සමහරට බෝම්බයක් පත් වෙන්න පුළුවන් ඩිංග. අඩෝ මාර හීනයන්නේ දැක්කේ. කීලිවිලා අනිත් පැත්තෙන් නැගිටින්න පුළුවන්. නිවන් දකින්නේ නැහැ අනිත් පැත්තෙන් නැගිටින්න. කවුරුවක්වත් මැරෙන්නේ නැහැ අනිත් පැත්තෙන් නැගිටිනවා. ওই මැරෙන කිසිවෙක් මැරෙන්නේ නැහැ අනිත් පැත්තෙන් නැගිටිනවා. අංශභාගේ රෝගේ හැදිලා වයසට ගිහිල්ලා මල පහ කරගන්න බැරුව ඇඳේ ඉන්න තැන කක්ක ගිහිල්ලා එහාට මෙහාට පෙරලෙන්න විදියක් නැතුව මරණ කට්ටිය ඒ ආකාරයෙන්ම ගමන් කරනවා. ඒ ලෙඩ ආකාරයෙන්ම ගමන් කරනවා.
මිනිසුන්ට නිවන් දකින්නේ කියලා කියන්නේ අනර හීන ලෝකයේ ඇතුළට ඇතුල් වෙන එකෙන් වැල කියල්ලයි කියලා කියන්න. ඒක ඇතුළට ඇතුල් වුණාන් පස්සේ බල මේ ලෝකේ ඉපදිච්ච එකේ මේ ලෝකේ හිටගත්තු එකේ මේ ලෝකෙට ඇවිල්ලා කරපු වැඩවල කිසිදු ප්‍රයෝජනයක් නැති. හීන ලෝකෙට ඇතුල් වුණොත් මරණින් මතු ඒක මහගෙදර කාගෙද? මරණයෙන් මතු තියෙන ලෝකේ මහගෙදර. ඒකට හැමදාම රැට ගිහිල්ලාවයි කියලා උදේට බලා ගන්න පුළුවන් වෙනවා. අවසානට එන්න බැරි ලෝකයකට සම්ප්‍රාප්තිය. හැමෝගෙම මහගෙදර ඒකයි. සීන ලෝකෙ. ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ මරුණෙන් පස්සේ යනමයි කියලා වෙනවා. මං කියනවා නිදාගත්තෙන් පස්සෙත් යනවා කියලා. ඒක ඇතුළට. එතනින් නිදහස් වෙන්නත් මේ දැනට පවතිනා වූ සසරෙන් නිදහස් වෙන්නත් 180 තියෙලා තියෙනවා. 180 ධර්මය සමහරක් කට්ටිය මම කියපුවා, අයරංග කියපුවා, අසංඛ කියපුවා, මම්ම දේශනා කරපුව කොපි කරලා අපිත් ඒක කරගත්තයි කියලා 180 මුලින් දියලා පස්සේදී 180 නැතුව ලියන්න. එහෙම කට්ටිය මන් දකින්න. සමහර කට්ටිය ඇතුල් වෙලා 180 ලියන්නේ නැතුව නිවන් දොර දැක්ක නිවන සහ නිවන දැක්ක ස්ථානය තුල තිබුණු දොරටුව ලියන්නේ නැතුව තමන්ලත් ධර්ම මුද්‍රාවක් නැතුව ගමන් කරන්න ලෑස්ති වෙනවා. ධර්ම මුද්‍රාවක් නැතුව නිවන් දැක්ක දොරටුව තිබිය යුතුයි. දැක්කනම් නිර්වාණය. නිවන් දැක්ක දොරටුව නැත්තම් දැකලා නැහැ නිර්වාණය. ඒක ස්ථිර කළා කියන. එරංග කියනවා මහින්දයේ පළවෙනි සමාපatti සුවය දැක්කයින් පස්සේ වාව් ගෑවෙනවා මිසක්ක වෙන මොකක්වත් වෙන්නේ නැහැ කියලා. මට ඉතින් මුල් දවසේ සිද්ධ වෙච්ච එක ඒක කිව්වා. ඒ මගපල දොරටුව රැගෙන යන්න සම්මා දිට්ඨියටපත් උනේ මෙතනින්ග කියලා කියන්න අවස්ථාව දෙන තැන මේ. සම්මා දිට්ඨි දොරටුව කවුරුවක්වත් ගෙනියන්නේ නැත්තම් ඔවුන් නිවන් දැක්ක කට්ටිය නොවේ. එක්කෙනෙකුට හැකියාව තියෙන සම්මා දිට්ඨි දොරටුව හොයාගන්නයි කියලා දේශනා කරා. එක්කෙනෙකුට සූත්‍රයට අනුකූලව 180 සූත්‍රයට අනුකූලව ඒ සමන්තපත්‍ර වේ. ඔහුට හැකියාව තියෙන නිවන් දොරටුව දැක්කයි කියලා කියනවා. හැබැයි ඒකට මට නමක් දෙන්න බෑ කියලා. ඒකට වචනයක් මට දෙන්න බෑ කියලා. මෙන්න මේ දේවල් අවසන් කරගත්තොත් ඒක දකින්න පුළුවන් කියලා. සමන්තපත්‍ර කියපු දේවල් පුරුදු පුහුණු කරලා දකින්න බැරි මැවුම් මෙහෙ වරෙල්ල කියලා. ඒ ඔක්කොම කියලා තියෙන්නේ මෙන්න මේ දෙකලවර එකට බලාගෙන ඉයි කියලා කියනවා. සමන්තපත්‍ර දේශනා කරලා තියෙන මේ දෙකලවර එකට බලාගෙන ඉයි කියලා. අරණ ධම්මවක්වත් දෙකලවර එකට බලාගෙන දේශනා කරපු මිනිහෙක් නෙවෙයි. අරණ ධම්මත් 180 කැඩපතේ දේශනාව ශ්‍රවණය කරගෙන ඔහු දහම් පන්හිඳ මිනිස්සුන්ට ලිව්වේ තමන් රහත් වෙලයි කියලා පෙන්වන්න අවශ්‍යතාවයට කැඩපත පෙන්නලා වෙන ආදේශකයක් පෙන්නලා වෙන. ඔහුගේ දේශනාව සාර්ථක වෙලා මිනිස්සු මගපල වලටපත් වෙලා අපි ඉස්සරහා ඒවා පාපොච්චාරණය කරලා තියෙනවා. ඒවට ස්තුතිවන්ත වෙන්න. නමුත් ඒකත් හරි අමාරු එකක් වෙනවා. කැඩපත පෙන්වන්නේ රහතන් වහන්සේට සාපේක්ෂක කරන්න තැනක් නැති නිසා. රහතන් වහන්සේ කෙනෙකුගේ සාපේක්ෂකය පෙන්වන්න තැනක් නැති නිසා. කැඩපතේ රසදිය රහතන් වහන්සේගේ සාපේක්ෂකය. එතන තියෙන්නේ 180. 180 මැදක් මුලක් අගක් පනවන්න බැරි එකක්. රසදිය තියෙන ස්ථානෙහි එතන හරියටම මැදද කියන්න බැරි. ඒක හරියටම කෙලවරද කියන්නත් බැරි. රසදිය තියෙන ස්ථානය පනවන්න බැරි ස්ථානය මෙතන කියලා මම
2017 දී දේශනා විසූ කර. ඒ දේශනාව අහගෙන ගිහිල්ලා ඔය දැන් ඉන්න බවන් නිර්මාණය කරගෙන ඉන්න කට්ටිය ඒක දේශනා කරලා තමන්ලා රහත් වෙලා වගේ හිටියට තමන්ලත් තාම ඒ தත්ත්වයට පැමිණිච්ච කට්ටිය නොවේ. මගේ කන්ඩිෂන් එකට තාම කට්ටිය පැමිණිලා නැති වෙයි. ගුරුවරු වුණාට මට හැමදාම කියන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඒකට හේතුව මම ඉන්න ස්ථානය මගේ ක්ලියර් වෙච්ච තැන ඒ සම්බෝධිය උදා කරගෙන නැකිට දවසේ ඉඳලා පවතිනා වූ පිරිසුදු භාවය තුල නතර වෙන්න කට්ටියන්ට හැමතිස්සෙම ඇඟිල්ලෙන් එන කියන්න වෙනවා. හැමතිස්සෙම ඇඟිල්ලෙන් එන කියන්න වෙනවා. මෙන්න මේ දෙකලවර අමතක වෙනවා කියලා. ඒක පුරුදු පුහුණු කරපු කට්ටිය සමාධිගත වෙනවා. සමාධිගත වුණත් මම කියනවා ඒ දෙකලවර අමතක වෙනවා කියලා. දෙකලවරයි මා සිටින තැන කියලා. තමුන්ලාගේ දෙකලවරයි නිර්මාතෘ සිටින්නේ කියලා. දෙකලවර පරිපූර්ණ නම් එය බලන්න අවශ්‍ය නැති වෙයි. බලන්නේ කියලා කියන්නේ ඒ දෙකලවර පේන්නේ නැති නිසා. දෙපැත්ත බොඳ වෙයි. මගේ ගාවට උගතුන් ආවොත් දෙපැත්ත පේනවද කියලා අහන්න. බොඳ වෙනවනේ. මං කියනවා ඔයාගේ සර්ටිෆිකට් පුච්චල නල්ලිකා ගන්න. දෙපැත්ත බොඳ වෙනවා. මේක පුරුදු යන් කියලා කියනවා. ආචාර්ය පදවි පැත්තකට දාලා මේක පුරුදු යන් කියලා. පුරුදු වෙලා මේ ලෝකේ සැබෑ ලෝකේ මේ ලෝකේ ඇවිල්ලා ඉපදුනායින් පස්සේ අයිතිකාරීත්වයේ තියෙන ලෝකය බලපං කියලා කියනවා. මරණයෙන් එහා පැත්ත දකින්න පුළුවන් හැකියාව. මරණයෙන් පස්සේ දෙකලවර පැහැදිලි වෙනවා. එතකන් කාගේවත් දෙකලවර පැහැදිලි වෙන්නේ නැති. එතකොට 180 ඉන්න කට්ටිය හිටගෙන මරණය පන්නන කට්ටිය. වරකට පන්නන සෝතාපන්න වෙනවා. දොරටුව දෙකලවර වෙනවා. ඒක අතේ තියාගෙන ධර්මයේ දේශනා කර යුතුව කතා කළ යුතු වෙනවා. සම්මා දිට්ඨියට මාපත් උනේ මෙතනින් කියලා කිව යුතු වෙනවා. එතකොට සම්මුතියක් ගොඩ නැගිලා තියෙනවා. 180 නිර්මාතෘ දමනය කරන්න, යටපත් කරන්න, වහන්න, නැති කරන්න, වඳ කරන්න කාටවත් බැරි වෙයි. ඒවා සාක්ෂි සහිතව ඔප්පු කොල්ල තියෙනවා. අවුරුදු 4ක් මේ වෙනකොට මම මේක අනුශාසනා කරේ මාව দমনය කරන්න ආපු මිනිසු නිසා. නැත්තම් මට අනුශාසනා කරන්න දෙයක් නැති වෙයි. මට කතා කරන්න වචන ආවේ මේක দমনය කරන්න, මේක නැති කරන්න, 180 වල දමන්න ආපු මිනිසුන්ගේ තිබිච්ච පුෂ් එක නිසා වෙයි. හොඳ තල්ලුවක් ඒ මිනිස්සු මට දුන්නා. මගේ චේතෝ විමුක්තිය ලෝකෙට ප්‍රදර්ශනය කරන්න මිනිස්සු මට බෑන්න වෙයි. ඒකෙන් චේතෝ විමුක්තිය ප්‍රදර්ශනය කරේ මා වෙයි. මිනිස්සු දොස් කිව්වා වෙයි. නමුත් මම කිසි දින නිවන් දොරටු අතහැරියේ නැති වෙයි. මම ඒක පිරිනමනවා කොහොම හරි 5 දෙනෙක් නිර්වාණ ద్వාරයෙන් ඇතුල් කරලා ස්ථාවර කරනවා කවදක හරි කියලා ස්ථිර අධිෂ්ඨානයෙන් මේක පටන් ගන්න එකක්. සමහර කට්ටිය 2020ට කලින් ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් යුතුව, භක්තියෙන් යුතුව මේකට ඇතුල් වෙන්න හදනවා. ධර්මාචාර්යවරුන් පුදුම පිළිතුරු තියෙන කටක් ඒක කියලා කියනවා. අපිටත් තැනක් දෙන්න පුළුවන්ද කියලා හුවෙන් පස්සේ ධර්ම දොරටුවට සහ මාහට භක්තියෙන් යුතුව සියල්ල කරන්නම් කියලා බාරගත්ත මේසු අවසානට ඒවම් මේ සුතන් ධර්මයට බහි. මම කැමති වෙන්නේ මේක ප්‍රධානය කරන්න. මේක පුළුවන් එකේ අනුශාසනා කරපළයි කියලා. හැබැයි අනුශාසනා කරන වෙලාවට පෙර අහපු වචන උනාට රටාව වෙනස් විය යුතුයි. කතාව පෙර අහපු කතාව උනාට කතාව වෙනස් විය යුතුයි. අන්න ඒක අනුසුත දහමක් වෙනවා.
අනුසුද දහම් කියන්න බැරි කිසිම කෙනෙකුට මම අනුශාසනා කරන්න 180 අවස්ථාවනුත් ඒවම් මේ සුතං වලින් පටන් අරගෙන හේතුපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච සලආයතන කියාගෙන යන ලෑස්තින කට්ටියන්ට කරුණා කළා මේ ස්ටේජ් එකේ මේ යන කෝච්චියෙන් බහින්න කියලා කි. යන කෝච්චියෙන් බහින්න ඕනම කෙනෙක් ගාව කෝච්චිය එක සැරයක් නතර කර. ඒ නගින්න වෙයි. ඒවම් මේ සුතං ඒක ඇතුලේ ගහුවොත් එයාට කෝච්චියෙන් බහින්න. යන කෝච්චියෙන් බහිනකොට වෙන්නේ මොකද්ද කියලා කට්ටිය දැනගත යුතුයි. කට්ටියට මොන හරි ප්‍රශ්න තියෙනවද 180 ඕ සද්ධර්ම පුණ්ඩික සූත්‍රේ මම සද්ධර්ම පුණ්ඩික සූත්‍රේ කොටස් වගේක් ලියන්න පොරොන්දු වුණා මරණ තොටුපළ තුල. නමුත් ඒක පරපතල වෙයි. ඒ කොටස එහෙම ඇහුවොත් සූත්‍රයේම තියෙන දෙව් මිනිසුන් තැති ගන්නවායි කියන. නමුත් ඒක ලියා ගන්න අවශ්‍ය කට්ටිය මහින්දය පරිනිර්වාණ ධාතුව දැකලා නැගිටපු බව ආර්ය භාවයට පත් වෙච්ච කට්ටිය දැනගෙන සිටින. ඒ වගේම පරිනිර්වාණයෙන් එහා පැත්තේ කතාවකුත් තියෙනවයි කියලා මම මරණ තොටුපළේ පෙරේදා වොයිස් මේල් එකක් දාලා රහතන් වහන්සේලගේ කෙලවර පහනක් දැල්වි නිවී ගියාසේ දුමක් ඉතුරු වෙනවා කියලා කිව්වා. ඉතුරු වෙන්නේ දුමක් විතරයි. දුම ආලෝකයට අයිති එකක් නෙවෙයි. දුම අන්ධකාරයට අයිති එකකුත් නෙවෙයි. දුම වායු ගෝලයට අයිති එකක් නෙවෙයි. ආලෝකයේ අන්ධකාරය නැති වෙච්ච තැන ජීවත් වෙන කට්ටිය ගෞතම බුදුහාමුදුරුවෝ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරක්ෂා කරන්න කට්ටිය ඉල්ලීම් කරනකොට අදිතය කියන්නේ මෛත්‍රියට අදිතය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරක්ෂා කරන්න ගංගා 60000ක වැලි හා සමාන බෝසත්තුරු පිරිසක් සිටිනවා කියලා කියනවා. ඒ කියනවත් එක්කම බුදුන්ගේ අධිකාරීත්වයේ තියෙන 이르දි ප්‍රාතිහාර බලය නිසා මේ පොළොව ධාතුව යටින් කළු කුහර තුලින් බෝසත්තුරු මතු වුණා කියලා කියනවා. ඒගොල්ලන් ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව බෝසත් මාර්ගය පුරුදු පුහුණු කරන කට්ටිය හා දෙව් මිනිසුන් මුණ ගැසෙන්න අකමැති කට්ටිය කියලා කියනවා. ඒ ඔක්කොම පිරිනිවිච්ච රහතන් වහන්සේලා. ඒ කළු කුහල තුලින් සබහාලෝකයට මතු වෙන්නේ බුදුන් ආමන්ත්‍රණය කරන නිසා. ඒ බෝසත් මණ්ඩලයේ විශිෂ්ට චාරිත්‍ර අනන්ත චාරිත්‍ර වැනි බෝසත්තුරු මුලසුන් හොබවනවා කියලා කියනවා. බෝසත්තුරු විතරක් ගංගා නම් ගංග වගේ 62000ක වැලි හා සමානව මතුවෙනවා කියලා කියනවා. ඉන් එක වැලි යටයකට තවත් ශ්‍රාවක පිරිස් ඉන්නවා කියලා කියනවා. මම බුද්ධත්වයට මාර්ගය පෙන්වා ඇත කියලා කියනවා. මම මෙය සමාදන් කරනවා කියලා කියනවා. මේ සමාදන් කරවීම ගයා මූලයේ ලෞතුරා බුද්ධත්වයට පත්වෙච්ච කාල සීමාව තුල කරන්න පුළුවන් එකක් නොවේ නේද තථාගතයනි කියලා
අදිතය ප්‍රශ්න කරන. මතු බුදු වෙන්න ඉන්න කෙනා ප්‍රශ්න කරන. පරිනිම්මිත බුදුරුවෝවල් මාණික්ක ගස්සට වැඩවසන. සෑම බුදුවරයෙකුටත් තථාගතයන්ගේ ගෞතමයන්ගේ සිද්ධාන්තය සිද්ධ වෙන. එහෙ ඉන්න මතු බුදු වෙන්න ඉන්න බෝසත්තුරුත් ප්‍රශ්න කරන මේ මොකද්ද වෙන්නේ කියලා. ශාක්‍ය මුනි බුදුන් වහන්සේ මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රියට විසඳා දෙන්න ලෑස්ති වෙනවා. ඒ කතාව අහන්න කියලා පරිනිම්මිත බුදුවරුගේ වටේ ඉන්න ප්‍රශ්න කරන බෝසත්තුරුන්ට කියන. අදිතය ප්‍රශ්න කරන මේක වෙන්න පුළුවන් එකක්ද කියලා. ආර්ය ශ්‍රාවක සමූහයා මෙතන. නමුත් තථාගතයන් මිට කලින් සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ කරපු කට්ටිය දැන් මතුවෙලායි. පරිනිර්වාණගත වෙච්ච බෝසත්තුරු, ඒ කියන්නේ රහත් වෙලා පිරිනිවිච්ච කට්ටිය යලි මතුවෙලායි. ඒ කට්ටිය 84000ක් මහ බෝසත්තුරුන්ගෙන් පිරි ශ්‍රාවක මඩුළු වලින් පිරි කට්ටිය කියලා කියනවා. ඒ වගේ ගංගා නම් ගඟේ වැලි හා සමාන පිරිස් එළියට මතුවෙන. ඒක සිද්ධ වෙන්නේ බුදුන්ගේ 이르දි ප්‍රතිහාර බලයෙන්. මෙහි ඇත්තේ මූල ධර්මයක් වෙන. මූල ධර්මයේ ලිහලා දීම මගේ වගකීම වෙන. මට ඒ අනන්ත නිර්දේශ ප්‍රතිස්ථාන සමාධියට යන්න හැකියාවක් නැති වෙන. ඒක සිද්ධ වෙන්නේ මෛත්‍රී බෝධිසත්වය බුදු වුණාට පස්සේ වෙන්නේ. මේක බුදුරුන්ගේ ධර්මයේ තියෙන කාලයක් වෙනවා. නැත්te නිවන් දොරටුව. නිවන් දොරටුවෙන් පූර්ණ ලෝකේ නිර්මාණය කරගත්තයින් පස්සේ ගෞතම බුදුහාමුදුරුවන්ට වගේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ටත් පෙන්වීමට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට සාක්ෂි ඉදිරිපත් කිරීමට මෛත්‍රී බෝධිසත්වයත් වරින් වර ඇවිල්ලා ධර්මයේ සමාදන් කරවලා පරිනිර්වාණගත කරපු කට්ටිය තථාගත ගෞතමයන් ආකාරයටම එළියට ගන්න. එළියට අරගෙන ඊගාව බුදු වෙන්නේ ඉන්න මෛත්‍රී සිංහ බෝධිසත්වයන්ට මා මේසා විශාල කාර්යයක් කර නිම කර ඇති බව පෙන්වා දිය යුතුය. ගෞතම බුදුරජාණන් වහන්සේ 45 වසරක් තුල සුළු වැඩකටයුත්තක් කරපු බව සම්මුතික ලෝකයට පෙන්වුවට ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වුණේ 45 වසරකට පෙර නොවේ කියලා කියනවා. මේ ලෝක ධාතුව අඹරලා තීන්ත බාල්දියක් හදාගත්ත කියලා හිතාගන්නේ කියලා කියනවා. මේ ලෝකේ අඹරලා තීන්ත බාල්දියක් හදාගත්ත කියලා හිතාගන්නේ කියලා කියනවා. තමන් කැමති දිශාමුඛයකට අනන්ත සිය දහස් චක්‍රාවාට පසු කරමින් ගොස් එක තින්ත බිඳුවක් එක පොළොව තලයකට දානවා කියලා උදාහරණයකට ගන්නයි කියලා. තවත් අනන්ත සිය දහස් ගණන් චක්‍රාවාට පසු කරමින් ගොස් තවත් ලෝක ධාතුවකට තවත් තින්ත බිඳුවක් දානවාය කියලා උදාහරණයකට ගන්නයි කියලා. මේ ආකාරයට ගමන් කරලා දිනක තින්ත බාල්දිය අවසන් වෙන්නේද කියලා. මේ මහා පොළොව බඳු තින්ත බාල්දිය දිනක අවසන් වෙන්නේද කියලා. ඒවායේ වැටුණු නොවැටුණු තින්ත වැටුණු සහ නොවැටුණු තින්ත වැටුණු සහ නොවැටුණු සියලු ලෝක ධාතු අඹරා එක් දූවිලි අංශුවක් එක් කල්පයක් ලෙස ගන්නයි කියලා. එක් දූවිලි අංශුවක් එක් කල්පයක් ලෙස ගන්නයි කියලා. ගණන් හදලා ඉවර කරන්න පුළුවන්ද කියලා. අන්නේ සා ඈත අතීතයකටත් එහා මම බුදු වෙච්ච බව ගෞතම බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට ගිහින් දෙව් මිනිසුන් තැති ගන්න බෝසත්තුරු දෙදරලයන් සාරිපුත්‍රලාට හිතා ගන්නවක් බැරි වෙයි.
මේ සැකය අපිට පහදා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ කියන කතාව වරක වෙන්නේ. විශ්වාසයෙන් යුතුව ශ්‍රවණය කරන්නේ කියලා කියන තථාගතයන්ගේ වචන බොරු හෝ කපටි වචන නොවේ කියලා. පිළිගන්න නිසා දේශනා කර. නැත්තම් කිසිවෙක් පිළිගන්නේ නැති වෙන. පරිනිර්වාණ ධාතුවේ ඉඳලා කට්ටිය එළියට. එහෙම අවස්ථාවක් මේක වෙන්නේ. මහින්ද කියන චරිතය කුඩා කාලේ ඉපදිලා දිව්‍ය ලෝක සූර්යාලෝකයේ තුල දැකලා මෛත්‍රී බෝධිසත්වය දැකලා ලෝකෙම හීනයක් බඳුයි නේද කියලා තේරුම් අරගෙන ඇඳේ චුගරයින් පස්සේ මේක වෙනස් නේද කියලා තේරිලා ගවේෂණයක් ආරම්භ කරන කෙනෙක් වෙයි. මේක වෙනස් නේද කියලා තේරෙන. සූර්යාලෝකයේ තුලත් දිව්‍ය ලෝක දකින්න. මහසත් මෛත්‍රිය මා ඉදිරිපිට කුඩා කාලේ පෙනී ඉඳලා තියෙනවා. මම ඔය කාටවත් කියන්නේ නැති වෙන. කිව්වෙත් නැති වෙන. කාටවත් ඒවා පේන්නේ නැති නිසා වෙනවා. මම කිව්වොත් ඒක මගේ අවුලක්ක කියලා කියන එක වළක්ව ගන්න මා දැක නිහඬ වෙච්ච අවස්ථා අනන්ත වෙනවා. කාලයක් ගමන් කරනකොට සිහිනේ සූර්යාලෝකයේ කියලා දෙකක් බෙදෙනවා. නමුත් මේ දෙක තුල තියෙන සිද්ධාන්ත එකක් වෙනවා. කායික අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන්ම වෙනවා. බිය ඒ ආකාරයෙන්ම වෙනවා. මේ ලෝකේ ඊටමත් සුවදායි වෙනවා. මොන ලෝකේ? සිහින ලෝකේ. ඒකේ අර්ථය හොයාගෙන මම අවුරුදු 30ක් විතර ගමන් කළා. නමුත් සම්මුතික ලෝකයෙන් වචන අහන්න වෙන නිසා මා යුතුයකමක් කළ යුතුයි ලෝකෙට. මා කසාද බඳින. ළමයි හදන. ඊට පස්සේදී මට තේරෙනවා අන්න හිර වුණා කියලා. ළමයි ලෝකෙට ජනිත කළ ඉවරලා සියලු ලෝක සත්‍යය යන්නේ මරණයට වෙනවා. මම නොමරන දරුවන් කොහොමද හදන්නේ කියලා මට සිහියට නොමරන දරුවන් මම කොහොමද හදන්නේ? දරුවන් ඔක්කොම මැරෙන. මටද මැරෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මම කාගේ පිහිට හොයන්නද? මම සල්ලි හොයන්නද? කියලා නිගමනයකට. සල්ලි හෙව්වත් ටික දුරක් ගිහිල්ලා ඒත් තියෙන්නේ මැරෙන්න. සල්ලි වලින් හොස්පිටල් මාරු කර ගියාට හුස්ම නතර කරන්න බැරි වෙයි. හුස්ම යන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව අවුරුදු 1500කින් 2000කින් තියෙන එකක් නෙවෙයි. වෙලාවක් කියන්න බැරි. ඒ වගේම ආයු කාලයක් දීලා තියෙනවා. ඒක පන්නපු මිනිස්සු සදාහට ජීවත් වෙනවයි කියලා අහලා නැති වෙයි. ඒක කට්ටියට පනින්නත් බැරි. 1900 දී ඉපදිච්ච මිනිස්සු එතනින් උඩ ඉපදිච්ච මිනිස්සු අද නැති වෙන. වැටි බෝ කරමින් යන චක්‍රයක අපි ආපු නිසා මෙතන අපි කතා කරමු. තවත් අවුරුදු 100කින් 120කින් මේ ලෝකයේ ඉන්න කිසිදු සත්‍යයකට ජීවත් වෙන්න අවසර නැති. නමුත් මේක ඇතුලේ මරණයෙන් නිදහස් වෙන්න
මාර්ගයකුත් තිබුණා කියලා අපි අහලා තියෙනවා. තිබුණා කියලා විතරයි අහලා තියෙන්නේ. කරගත්ත එකක් නන් නැති වෙනවා. තිබුණා කියලා විතරයි අහලා තියෙන්නේ. සියලු දෙනා ඒ මාවත සොයා යුතු වෙනවා. නමුත් යන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒ අති දුෂ්කර ගමනක් නිසා ලෞකික ලෝකේ දියුණු වෙලා හිඟන්නෙක් නොවි මරණය හිඟා කාලා මිය යනවයි කියලා අදිෂ්ඨානයෙන් යුතුව මිනිසු සසර ගමන, නිර ගමන ස්ථිර කරගෙන යන ගමන තුල සම්බුදුවරයෙක් පහළ වෙනවා. ඒ 180 නිර්මාතෘ වෙනවා. ඔහු මේ ලෝකයේ දැන දැක අවබෝධ කරගෙන සිහින ලෝකයක් දැන දැක අවබෝධ කරගෙන මේ ලෝක දෙකම ශූන්‍ය කර. ලෝක දෙකක් තියෙන ශූන්‍ය කර. 180 විතරක් නෙමෙයි ශූන්‍ය කරන්න. සිහින ලෝකෙත් ශූන්‍ය කළ යුතුයි. ඒකට දහම් දේශනා කරන්න සූර්යා ලෝකයේ මිනිසු නිදාගෙන නැති වෙන. හීන ලෝකෙට දහම් දේශනා කරන්න තියෙන්නේ හීන ලෝකයේ ඇතුළේ. හීන ලෝකයේ ඇතුළට මිනිස්සු අරගෙන දේශනා කරන්න තියෙන ධර්මය ඇහැරිච්ච මිනිසුන්ට දේශනා කළ වැඩක් නැති වෙන. ඇහැරුණු මිනිස්සු මිනිස්සයා වර්තමානය හඳුනන්නේ නැති කෙනා වෙන. ඇහැරුණු මිනිස්සයා දුවන්නේ සංඛ්‍යාතය තුල වෙන. සංඛ්‍යාතය තුල දුවන මිනිස්සයාට අසංඛ්‍යාතය පෙන්වන්නේ නැතුව දහම් දේශනා කරන්න බැරි වෙනවා. සංඛ්‍යාතය තුල දුවන මිනිස්සයට අසංඛ්‍යාත දොරටුව පෙන්වන්නේ නැතුව ධර්මයක් දේශනා කරන්න බැරි වෙනවා. එතකොට මෙච්චර කාලයක් සංඝය කියපු කට්ටිය දේශනා කරපු ධර්මයක් නැති වෙනවා. කට්ටියම කියලා තියෙන පච වෙන. අසංඛ්‍යාතයේ දොරටුවක් තියෙනවා. අන්න ඒක මිනිසුන්ට පෙන්නලා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. අසංඛ්‍යාත දොරටුව පෙන්නලා ධර්මයේ දේශනා කළා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ඔක විසංකාර දොරටුවේ කියලා කියපු තැන වෙනවා. සංකාරයෙන් විසංකාරයටපත් වෙන තැන දොරටුවක් තියෙනවා. අන්නේ දොරටුව පෙන්නලා බුදුවරු ධර්මයේ දේශනා කරනවා. ඒ දොරටුව නැතුව බුදු වගේ වුණුයි පසේ බුදුවරුයි ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ ලෝකෙට කෙලවෙන්න ගන්න. දොරටුව නැතුව ධම් දේශනා කරායින් පස්සේ ලෝකෙටම බුදු වෙන්න හිතෙන. අහන මනුස්සයට එහෙම මගපල දොරටු ඒව නැ අපි බුදුයි කියලා හිතන සිතුවිලි පහළ වෙනවා. බුදුසිත පසේ බුදුවරයා පහළ කරගත්තට ප්‍රශ්නයක් නැති වෙනවා. පසේ බුදුවරයාගේ බණ අහලා බුදුසිත අනික් කට්ටිය පහළ කරගත්තන් පස්සේ ඇත්තටම ඒ නිර්වාණ ධාතුව දැකලාද ඔය සිත් පහළ කරගත්ත කියලා වසවර්ති මාරයා එතනින් එහා පැත්තේ ඉන්නේ. උඹලාට එහා පැත්තෙන් ඉන්නේ. මමයි මුලින් උඹලාට හරස් වෙන්නේ. බුදු වෙන්න යන උන්ට, රහත් වෙන්න යන උන්ට, සෝතාපන්න වෙන යන උන්ට හරස් වෙන්නේ මාරයා. නිවන් දකින්න යන උන්ට හරස් වෙන්නේ මාරයා. මරණයේ දොරට උඹලා නිගහ කර. පසේ බුදුවරයා දැක්ක මගුල එයා කියාගෙන ගියාට උඹලා සෝතාපන්නවත් වෙලා නැතුව පසේ බුදු උනේ කොහොමද කියලා මාරයා ප්‍රශ්න කරනවා. ලෝකයෙන් ප්‍රශ්න කරනවා. ඔහුගේ අතේ සියල්ල පවතී. මරණයේ දොරතෙක් සියලු අයිතිවාසිකම් කන්දරාගෙන ඉන්නේ වසවර්ති මාරයා. වසවර්ති මාරයා සතර මාර්ග ඵලවලට වග කියන කෙනා වෙයි. සතර මාර්ග ඵල නැතුව කට්ටිය බුදු වෙලායි. එහෙම වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට සියලු ජනතාවගේ ශ්‍රී ලාංකිකයෙක්ගෙන් කිකයින්ගෙන් වෙනම ප්‍රශ්න කර. එහෙම වෙන්නේ කොහොමද? ඔබ බුදු වෙන්නේ කොහොමද? සමන්ත භද්‍රගනුත් එක දිගටම ප්‍රශ්න කර. මං කියන්නේ මෙතෙන්ට එන්නේ කියලා. මෙතන තාප්ප නැති වෙන
මෙතන ප්‍රඥප්ති නැති වෙනවා. මෙතන ඩ්‍රෙසිං යුනිෆෝම් එකක් දාගෙන ඉන්න අවශ්‍ය නැති වෙනවා. මෙතන ශ්‍රවණය කරන්න තැනක් කියලා දිගින් දිගටම පණිවිඩය යවුවට සමන්තභද්‍ර අපේ ගාව ලොකු පුටු නැති නිසා ඉන්නේ නැtei කියලා මං හිතන. නමුත් තමන්ගේ ශ්‍රාවකයෝ මේ වෙනකොට මේ 180ට ඇතුල් වෙලා ඉන්නවා කියලා සමන්තභද්‍රට කියන්න. ශ්‍රාවකයෝ නිර්මාණය විය යුතුයි. ශ්‍රාවකය කියලා කියන්නේ සතර මාර්ග ඵල වලට පත් වෙච්ච මිනිස්සු වෙනවා. මිනිස්සු කල්ලතෝනි වගේ වෙලා තියෙනවා. මගපලයක් දන්නේ නැහැ බුදු වෙලයි කියලා හිතාගෙන. Tamanටත් ඒක ඇලර්ජික් එකක් වෙනවා. කියන මග කෙලවර කරපන් නැත්නම් මට භක්තියෙන් යුතුව වර සතර මාර්ග ඵල අහන්න. කීලිවිල්ලා ආශ්‍රමේ මහාන වෙච්ච සිය ගානක් මේ වෙනකොට සතර මාර්ග ඵල අහලා ආශ්‍රමෙන් පිටකොල්ල තියෙනවා. ඒක බුදුවරයෙකුගේ යුතුයකමක් නොවේ. බුදු වේ කියලා කිව්වනම් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දිය යුතුයි. සමන්තභද්‍ර හොයාගන්නේ කියලා කියනෝ නම් කාට හරි ඒ මගපල දොරටුව හොයාගන්නේ කියලා කියනෝ නම් කාට හරි ඒක මේ 180න් හොයාගෙන. එතකොට අපිට තමයි පෙන්වන්න වෙන්නේ සතර මාර්ගඵලලා. ඔබ වහන්සේට සතර මාර්ගඵලලාභී ඉන්නවද කියලා හම්පද උන්ට ගහලා පන්නන්න. මම උන් දැන් එනවා මෙහි. කෙලවරක් නැති ආරම්භයක් ගන්න මිනිසුන්ට දහම් දොරටුව පෙන්විය යුතුයි. කෙලවරක් නැති ආරම්භයක් ගන්න. කෙලවර වෙන්න තියෙන ලෞතර බුද්ධත්වයෙන් වෙනවා. ඒ කෙලවර වෙන්නත් මම අපව සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට යමු වෙනවා. ලෞතර බුද්ධත්වයෙන් කෙලවර වෙනවයි කියලා කිව්වට ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කොච්චර කල් ගිහිල්ලා තියෙනවද කියලා මම මුලින් උපමාවකින් පෙන්වුවා වෙනවා. ඒක සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ තියෙන උපමාවක් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ඒ වගේම අදිතයට කියනවා අදිතය මා බෝධිසත්ව අවදිය පසු කරවිත් ලෞතර බුද්ධත්වයට පැමිණි ආයු කාලය මෙන් තව ආයු කල්ප දෙකක් ඉතුරු වෙලා තියෙනවා කියලා. තථාගතයන්ගේ ආයු කාලය කියන සූත්‍රය පෙර උපමාවෙන් පස්සේ දේශනා කරන එකක් වෙනවා. බුදු වෙලත් තව පිරිණිවුණයි කියලා කට්ටියන්ට කිව්වට තවත් ඉතුරු වෙලා තියෙනවයි කියලා කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ සිට බුද්ධත්වයට දක්වා ගෙවපු ආයු කාලෙකින් ආයු කල්ප දෙගුණයක්. මේක තේරෙන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ට. මතු බුදු වෙන්න ඉන්න කට්ටියන්ට මතු බුදු වෙන්න ඉන්න කට්ටිය පුරුදු පුහුණු කරවන්න යන කාල සීමාව අර තව ගෙවන්න තියෙන ආයු කල්ප දෙගුණයට අයිති එක වෙනවා. ඒක මෛත්‍රී බෝධිසත්වයන්ට ශ්‍රමණය වෙයි. කුමක්ද කරන්නේ කියලා මෛත්‍රී බෝධිසත්වයන්ට හිතා ගන්න බැරි. බුදු වෙලත් ඔච්චර දුර යන්න. තව බුදු වෙන කට්ටියන්ට නියත විවරණ දෙන්න යන ගමනක්. ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනාට ධර්ම මාර්ගය පුරුදු පුහුණු කරන්න කන කට්ටක් නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන් සබහලෝකේ යටින් මතුවෙන බෝසත්වරු අහනවා තථාගතයන් හොඳ සුවේන්ද? මිනිසුන් දමනයෙහි සියලු සමත්කම් දක්වමින් සිටී. මිනිසුන් කියන දේ අහනවද කියලා අහන. ඒ වෙලාවට ගෞතම බුදුරජාණන් වහන්සේ කියනවා මා හොඳ සුවෙන් කියලා. මා සත්‍යයෙන් සසරෙන් මුදා ගැනීමට ධර්මය සමාදන් කරවා ඇත කියලා කියනවා. ලෞතර බුදුවරුන්ගේ කැපවීම අනන්ත ගුණ
මහබෝසත්තුරුන්ට වැටහෙන්න ගන්න. ඊටමත් වේගයෙන් සම්බෝධි මාර්ගය අවසන් කරන්න සහ සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න කට්ටිය යහුසුලුවේ එවන් වදන් ශ්‍රවණය වෙනකොට ඒ සූත්‍රය ලෝකයට තේරෙන එකක් නොවෙන. ඥාණයෙන් ඉහළ බැලුවෙන් පස්සේ කතාව ඇත්ත. 180 දෙකලවර ස්ථාවර වෙන ලෝකය නිර්මාණය කරේ නැත්තම් ගෞතම බුදුරජාණන් වහන්සේට ආපහු ලෝකෙට වැඩම කරලා ආයේ මෛත්‍රියට උපදෙස් දෙන්න වෙනවා. මෛත්‍රිය මේ සූත්‍රය ශ්‍රවණය කරගෙන තේරවාදය, වජ්‍රයානය, මහායානය කියලා බුදුන්ගේ යානාත්‍රය ග්‍රන්ථාරූඪ කරනවා. නිර්වාණයට ඒ කාලේ තිබ්බේ සතර සතිපට්ඨානෙ. පළවෙනි අවුරුදු 500 තුල බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බෝධි මාර්ගයට සියලු දෙනා ප්‍රවිෂ්ඨ වුණා. දෙවෙනි අවුරුදු 500 තුල සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැතුව පරිනිර්වාණගත වුණා. තුන්වෙනි අවුරුදු 500 තුලත් ධාතු පිළිම දාගැබ්බෝ ගස් වලට වන්දනාමාන කරමින් මිනිසු නිර්වාණයටපත් වුණා. බැමිණිටියා නියඟේ වෙලාවේ සියලු රහතන් වහන්සේලා සහ මගපලලාභීන් අවසන් වනවත් එක්කම ධර්මය ග්‍රන්ථාරූඪ කළා. එතනින් වසර 1250ක් විතර මේ දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් නිවන් දකින මිනිස්සු නැති වෙනවා. ඒ වගේම ප්‍රතිරූප ධර්මයක් 2020ට අවසන් වෙනවා. ප්‍රතිරූප ධර්මය අවසන් වෙන්නේ බැමිණිටියා නියඟයෙන් වෙනවා. ධර්මය නමින් හැඟවෙන ධර්ම ප්‍රතිරූප ධර්මය අවසන් වෙන්නේ 2020ට. මෙතනින් යලි නිවන් දොරටුව තැබිය යුතු වෙනවා. නැත්තම් වසර 30ක් ඇතුළත ලෝකෙම විනාශ වෙලා යනවා. නිවන් දොරටුව 180 කියලා කියනවා. ඒකෙන් ඉතුරු වෙන ටිකක් ඉතුරු වෙයි කියලා හිතන. මිනිස්සු පිළිගන්නේ නැති තැනට, ධර්මය පිළිගන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. දෙවියන් පිළිගන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. බුදුන් පිළිගන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. විද්‍යාව පිළිගන්න තැනටපත් වෙලා තිබුණට දැන් විද්‍යාවෙත් පිළිගන්න දෙයක් නැති වෙලා තියෙනවා. මිනිසුන්ගේ මරණයට විසඳුමක් දෙන්න විද්‍යාඥයින්ට බැරි වෙලා තියෙනවා. ඉදිරි වසර 30 තුල මිනිසුන්ට ගැලවෙන්න පුළුවන් වෙන්නේ කරුණාවේ දොරටුවෙන්, මෛත්‍රියන්ගේ දොරටුවෙන්. ඒ දොරටුව 180. මෙතෙන්ට කට්ටිය පැමණුන් නැත්තම් මේ 180 ලෝකෙම පූර්ණ කරේ නැත්තම් මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රියට, පෙර බුදුන්ට කලින් බුදු වෙන්න අවස්ථාව තිබිච්ච මෛත්‍රියට මේ අවස්ථාවත් නැති වෙන අවස්ථාවක් වෙන. 180න් පූර්ණ නොවුනොත් ලෝකේ බහැලා තියෙන්නේ වැඩම කළා තියෙන අවලෝකීතේශ්වර වෙනවා. ඒක අවිවාදයෙන් ඕනම කෙනෙකුට දිහලා පෙන්වීමට හැකියාව තියෙනවා. මහ පොළොවට වැඩම කළා තියෙන්නේ ලෞතුරා බුදුවරුන්ගේ දකුණත වෙන්නේ. දකුණත වම් මතේ සිටින්නේ මතු බුදු වෙන්න පාරමිතා පුරපු කෙනා වෙනවා. දකුණත කියලා කියන්නේ බුද්ධ ශේස්ත්‍ර මාරු කරන්න පුළුවන් කෙනා. ඒ අවලෝකීතේශ්වර. ඔහු 84000 ධර්මස්කන්ධය දේශනා කරන කෙනෙක් නොවේ. තියෙන ධර්මයේ එක තැනින් තව ධර්මයක් තියෙනවා එහා පැත්තෙන් කියලා මැදින් පෙනී සිටින කෙනා.
දිත්තේ මැද්දේ වෙන. ඒ මහබෝසත් අවලෝකීතේශ්වරය. මහබෝසත් අවලෝකීතේශ්වරයන්ගේ ධර්මය අනන්ත වේ. මුල පෙන්වන්න බැරි වෙනවා, අග පෙන්වන්න බැරි වෙනවා, මැද පෙන්වන්න බැරි වෙනවා, අනන්ත වෙනවා. නබි හැටියට ලෝකෙට වැඩම කරන්නෙත් මෛත්‍රිය. ජේසු හැටියට ලෝකෙට වැඩම කරන්නෙත් මෛත්‍රිය වෙන. මෛත්‍රියන්ගේ කොටස් ලෝකෙට දියත් කරන. ටෙස්ලා හැටියට වැඩම කරන්නෙත් මෛත්‍රිය වෙන. ඔහු වැඩම කරේ නැත්තම් අද මේ විදියට ලෝකෙට කතා කරන්න, සජීවීව මිනිසුන්ට මේ උච්ච ස්වරය ශ්‍රවණය කරන්න අවස්ථාව නැති වෙන. ජේසු ප්‍රේමේ දොර නිර්මාණය කළය. කරුණාවේ දොර නිර්මාණය කළය. මරණ මංචකයේදී මාවම හිතේ තබා ගනින්නයි කියලා කිය. ආන්නේ කට්ටියන්ට දෙවියන් එනකම් බලාගෙන හිටියන් පස්සේ 180 ග්ලාස් මූඩ් එකේ ස්වර්ග රාජ්‍යයේ දොරටුව විවෘත වෙන දෙවියන් දිහා බලාගෙන හිටිය. එනකම් බලාගෙන හිටියොත් විවෘත වෙන්නේ ස්වර්ග රාජ්‍යයේ දොර වෙන. අල්ලා අදහන කට්ටිය හිටියත් ඒ කට්ටියන්ටත් මරණ මංචකයේදී දෙවියන් කෙරෙහි භක්තිය තියාගන්න මෙහෙ ඉඳලා ටිකට දවසට 5 වතාව වන්දවල පිටක් කරන්නේ මේ 180 බලන්න. මරණයෙන් මතු 180 බලන්න වෙන. ලෝකෙ පුරාම අල්ලාහු අක්බර් කියමින් ඒ කට්ටිය ජාතියක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. අවසන් ජාතිය. අවසන් ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙච්ච ජාතිය මේ වෙනකොට ලෝකෙ බිලියන 7න් 1 බිලියනයක් අරගෙන තියෙනවා. බිලියන 7න් 1 බිලියනයක් අරගෙන තියෙනවා. පිරිමින්ට නිදහස දීලා තියෙනවා. ගැහැණියක තක් ලෙස දැකපල්ලයි කියලා තියෙනවා. පස්පාර බැඳලා කුරාණියට භක්ති සම්පන්නව ඉඳලා මගේ තුරුලට වරෙල්ලයි කියලා නබිතුමා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ කට්ටිය යන්නෙත් හුස්ම නතර වුණාට පස්සේ වෙනවා. ස්වර්ග රාජ්‍යයට යන්න ඉන්න කට්ටිය යන්නෙත් හුස්ම නතර වුණාට පස්සේ වෙනවා. නිර්වාණ ධාතුවට යන්න ඉන්න මිනිස්සුත් යන්න ඉන්නේ හුස්ම නතර වුණාට පස්සේ වෙනවා. හැබැයි නිර්වාණ ධාතුවට හුස්ම නතර වුණාට පස්සේ ගමන් කරන්න පුළුවන් ද බැරිද කියලා කියන්න බැරි වෙනවා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ හිටගෙන ඉද්දී ඒ මරණයෙන් එහා පැත්ත දැක්ක මිනිස්සු සහ ආර්ය ශ්‍රාවක සමූහයාගේ වත් පිළිවෙත් තිබුණෙත් මේකේ ඒ කට්ටිය මරණයෙන් එහා පැත්ත දැකගෙන හිටියේ කියලා කයි කතන්දරයක් ත්‍රිපිටකය තුල තියෙනවා. ඒක පෙන්වන්න කට්ටියක් පූජකයෝ වෙලා ඉන්නවා. ස්වර්ග රාජ්‍යයේ දොර විවෘත කරන්න කට්ටියක් පූජකයෝ වෙලා ඉන්නවා. අල්ලා දේව රාජ්‍යයේ දොර විවෘත කරන්න කට්ටියක් පූජකයෝ වෙලා ඉන්නවා. ඔක්කොම පූජකයෝ විතරක් වෙලා ඉන්නවා. මිනිසුන්ට මේක ඇතුලේ සෙතක් නැති වෙලා තියෙනවා. දෙවියන් වැන්දට ඒ දේව රාජ්‍ය විවෘත වෙන්නේ නැති වෙනවා. දේව රාජ්‍යයට මෙහා පැත්තෙන් ඉන්නේ මරණය මායාය කියලා හැම ආගමකම කියා දීලා ගිහිල්ලා තියෙනවා. දේව රාජ්‍යයට මෙහා පැත්තෙන් සිටින්නේ මායාය. දේව රාජ්‍යය තියෙන්නේ මරණයෙන් එහා පැත්තේ කියලා. ඒ වගේම බෞද්ධයත් ඒ සම්ප්‍රදාය රකින්නවනම් මරණයෙන් එහා පැත්තට නිර්වාණය දාලා තියෙනවා.
පූජකයත් පාදලි උන්වහන්සේත් සියලු දෙනාම දාලා තියෙන්නේ ඒ ස්වර්ණමය භූමිය මරණයෙන් එහා පැත්තට නම් මැදින් ඉන්න පූජකයෙක්ගෙන් වැඩක් නැති. මැදින් ඉන්න පූජකයෙක්ගෙන් වැඩක් නැති. 180 නිර්මාතෘ පූජකයෙක් වෙන්නේ නැහැ කියලා. පූජකයාගේ පරිහානි කාලය 2020 උදා වේ. පූජකයාගේ පරිහානි කාලය 2020 උදා වේ. මම පූජකයෙක් වුණොත් මාත් පරිහානියටපත් වෙනවා. ඒකින්ද මගේ ධර්මයේද මාද පරිහානියටපත් නොවෙන්න මා පූජකයෙක් නොවේ. ලෝකේ ඉන්න සියලු පූජකයින්ගේ පරිහානිය ආරම්භ වුණායි කියලා කට්ටියන්ට පණිවිඩයක් දුන්නා. ඒ කොරෝනා කට්ටිය හිතාගෙන හිටියට සාමාන්‍ය ජීවිතයට යලි ආවයි කියලා ඒක විහිළුවක් වෙන. සාමාන්‍ය ජීවිතයට ආව නෙවෙයි කට්ටිය අතේ මරණය බෙදාගත්ත කයි කතන්දර ටිකක් මේ සීමාව තුල සිද්ධ වුණයි කියලා තේරෙන්නේ තව මාස එකමාරකට පස්සේ වෙයි. තව මාස එකමාරයි තියෙන්නේ ලෝකය අන්ලොක් වෙලා. ආයෙ ලොක්ඩවුන් වෙයි. මුළු ලෝකෙම. එතකොට මේකට විසඳුමක් හොයාගන්න කාටවත් බැරි වෙයි. හරෙන් බෙහෙත් හදලා තියෙනවා කියලා කියනවා, මෙහෙන් බෙහෙත් හදලා තියෙනවා කියලා කියනවා. ඕ බෙහෙත් එකක්වත් හරියන්නේ නැහැ. මම කොහොම හරි ලබන දෙසැම්බර් වෙනකොට බෙහෙත හදනවා කියලා බිල් ගේට් බාරගෙන තියෙනවා. ඒ වුණාට මරණ ගාන නතර කරන්නේ නැති. ලෝකෙන් ඉවත් කරන ගාන නැති කරන්නේ නැති. හැදිච්චවුන් ලෝකෙන් අවසන් කරලා ලෝකෙ බේර ගන්න පුළුවන්. හැදිච්ච මේ වෙනකොට එකෙකුගෙන් ආරම්භ වෙච්ච වෛරසය මිලියන 30ක් ඉක්මවලා තියෙනවා. කෝටි 3ක් ආසාදිතයි. මේක බිලියන 7ටම අතට දෙන එකක් වෙයි. බිලියන 7ට කෝටි 700ටම අතට දෙන එකක් වෙයි. දීලි වෙලා විසඳුම් තියෙනවා නම් පූජකයින්ගෙන් ගනින් කියලා කියන, දොස්තරවරුන්ගෙන් ගනින් කියලා කියන. ඔබට නැති වෙන්න හදන්නේ හුස්ම කියලා. හුස්ම සල්ලි වලට ගන්න බැරි. කොච්චර සල්ලි තිබුණත් අවසානට ඉල්ලන්නේ නිකන් දීපු හුස්ම වේ. කොච්චර සල්ලි තිබුණත් අවසානට ඉල්ලන්නේ නිකන් දීපු හුස්ම වේ. ඒක අවසානයේ පිට වුණායින් පස්සේ දෙන්නේ නැති. ඊට පස්සේ මේ තරම් සරල වූ සිද්ධාන්තයක් මට අමතක වෙලා තිබුණනේ කියලා තේරෙන තැනක්. හුස්ම දෙන්නේ නැතුවයි. ඒ වුණාට S2 අරවල තියෙන. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවෙන් පස්සේ එතන වැටිලා S2 ඇරලා තියෙන එක දැනුත් තියෙනවා. ආන්න ඒක තමන්ගේ ආගමේ කෙලවර. ඕනම කෙනෙකුගේ ආගමේ කෙලවර තියෙන එතන. නිකන් දෙන හුස්ම අරගෙන ආපහු දෙන්නේ නැති උනායින් පස්සේ සල්ලි තිබිලා වක්කත් උගත්කම තිබිලා වක්කත් තමන් කරන්නේ මොකද්ද කියලා හිතා ගන්නවක්වත් හොයා ගන්නවක්වත් බැරි ස්ථානයක්. මමත් එහි අවසානයේ තියෙන්නේ එතෙන්දි. හුස්ම ගන්න තුරාවට තිබුණේ මමත් ඒ. හුස්ම ගන්න බැරුණායින් පස්සේ මමත් ඒ නැති.
මමත්වය නැති වෙච්ච තැනදී ඇස් දෙක විවර කරනවා. ඕනම සත්වෙක් හුස්ම යනවත් එක්කම ඇස් දෙක විවර කරනවා. ආත්මය රඳාගෙන සිටින්න පුළුවන් වුණොත් දෙවියන්ට සතුන්ට බැරි වෙනවා. දෙවියන් කෙරෙහි භක්තියෙන් සිටපු මිනිසුන්ට, තමන්ගේ ආගම් ශාස්ත්‍රූන් වහන්සේට භක්තියෙන් සිටපු මිනිසුන්ට, ඒ කියාපු පිළිවෙත් වලට හිටපු මිනිසුන්ට දෙවියන් පෙනී සිටින්නේ මරුණයින් පස්සේ විවෘත වෙන ඇස් දෙකට වෙන්නේ. මරුණයින් පස්සේ විවෘත වෙන ඒ ඇස් දෙක. ඒක නිර්වාණ ධාතුවට අයිති එකක් වෙන්නේ. මමත්වයක් ඉතුරු නොවෙන්න, සියලු සතුන්ට ලං වෙන්න පුළුවන් විදිහට ඉතුරු වෙන කයට නිර්වාණය පෙන්න. ඒ නිර්වාණය පෙන්වන වෙලාවට ආත්මය මරණයට බය නිසා, මේ 180 දකින්න බය නිසා ආත්මයත් අරගෙන නිරයට පනින. නිරයට පැන්නොත් එහෙම මෙහෙ මලකඳට පෙන්නපු නිර්වාණය බලන්න කෙනෙක් නැති. මලකඳට නිර්වාණය පෙන්න. මලකඳට ස්වර්ග රාජ්‍යය පෙන්න. මලකඳට ඕනෑම ජාතියක ආගමක තියෙන කෙලවර පෙන්නන වෙලාවට ආත්මය නතර කරගෙන ඉන්න පුළුවන් නම් හුස්මත් නැහැ, අරවත් නැහැ, මේවත් නැහැ, මොකක්වත් නැහැ, මමත් නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා බැලුවෙන් පස්සේ තියෙන්නේ දේව රාජ්‍යයේ දොරටුව. ඒකෙන් ඇතුළු වුණායින් පස්සේ අන්නේ කට්ටියන්ට ලෞකිකය භුක්ති විඳලා හරි පිළිවෙලට ඉඳලා නිවනුත් දැකලා ගියපු කට්ටිය වෙනවා. එතෙන්දි ගැස්සුනොත්, එතෙන්දි බය වුණොත්, එතෙන්දි භක්තියට paludu සිද්ධ වෙලා තිබුණොත්, දෙවියන් එනකන් නොහිටියොත් ඒ කට්ටිය යන්නේ නිරයට වෙනවා. අනුත්තර සම්‍යක් සම්බෝධියට යමෙක් ගමන් කරනවා නම් ඒක ස්පර්ශ කරොත් යමෙක් මේ ලෝක ධාතුව තුල ඉපදිලා මරණ කිසිවෙක් නිරයට නොවෙන. එහෙම හේකුත් මරණ කිසිවෙක් නිරයට නොවෙන. සියලු සතුන් මුදා ගන්න අනුත්තර සම්‍යක් සම්බෝධියට ගමන් කරන්නේ කට්ටිය නිරයට යවන්න නොවෙන. 180 වැඩුව නැත සියලු සත්වයෝ ඒ පැත්තට යන්නේ නැතුව මේ පැත්තට එන්න පුළුවන් ප්ලේට් එකක් අනුත්තර සම්‍යක් සම්බෝධිය වෙන. ඉන්දියාප්පම් මංගෙඩියකට ඉන්දියාප්පම් ගුලියක් දාලා මෙරිකන කොට පල්ලෙන් තට්ටු 31කට ඉන්දියාප්පම් බැක් කරන. ඒ 31 ලෝක ධාතුව කියලා කියන බෞද්ධ දර්ශනයට අනුව අනික් කට්ටිය මේක දන්නේ නැති වෙන. ඉන්දියාප්පම් ගුලිය දාලා මෙරිකුවෙන් පස්සේ 31 ලෝක ධාතුවට යටින් ඉන්දියාප්පම් බැක් කරන. අනුත්තර සම්‍යක් සම්බෝධිය කවුරු හරි මේ ඉන්දියාප්පම් ගුලිය ඇතුළට ඇවිල්ලා උදා කරගත්තොත් ඔහු ඉන්දියාප්පම් වංගෙඩියේ යටට ගිහිල්ලා සිදුරු ඔක්කොම වැහෙන්න ප්ලේට් එකක් ගන්න. සිදුරු ඔක්කොම වැහෙන්න, නිරයට වැටෙන්න තියෙන සිදුරු ඔක්කොම වැහෙන්න ගහන ප්ලේට් එක. සම්බෝධියේ තියෙන දරා ගැනීම බර මේක වෙන. සම්බෝධියේ තියෙන පවපුල්ල මේක වෙන. කිසිවෙකුට නිරයට වැටෙන්න නොදෙන්න සම්බුදුවරයා සම්බුද්ධ මාර්ගයේ ගමන් කළ යුතුයි. සියලු සතුන් සසරෙන් මුදා ගන්න බලාගෙන අනුත්තර සම්‍යක් සම්බෝධියට ගමන් කළ යුතුයි. ගිහිල්ලා නැගිටින කෙනාට ජීවමානව නිවන් දකින්න පුළුවන් කට්ටියත් නිර්මාණය කිරීමට විශ්ව දොරටුව ලෝකෙට පිරිනැමීමට හැකියාව තියෙන ඒ විශ්ව දොරටුව 180. මෙතෙක් බැහි ගියපු, මෙතෙක් බැහැ කියපු දොරටුව සරල කරලා දෙන්න පුළුවන් වෙන්නේ මහ බෝසත් අවලෝකීතේශ්වරට.
ලිහලා පෙන්න. බැලුවේ සංඛ්‍යාතය නේද කියලා. 180න් බලනකොට ලෝකේ අසංඛ්‍යාතයි නේද කියලා. එහෙම අසංඛ්‍යාත වෙන්නේ නැති කට්ටියන්ට අසංඛ්‍යාත වෙනකන් දත් පිටි කාගෙන කඳුළු සලාගෙන වඩපල්ලයි කියලා කියනවා. නිර්වාණ මාර්ගය වඩන්න තියෙන්නේ දත් මිටි කාගෙන කඳුළු සලාගෙන. දොරටුව පූර්ණ කරගන්න කොරණ ටිකක් මනෝ පුබ්බංගමා ධම්මා වලින් දත් මිටි කන්නේ කඳුළු සලන්නේ කොහොමද කියලා මම ඉස්සරහට ඔය මනසයි මුල් වෙන්නේ ඒ නිර්වාණයට කියලා කියන කට්ටියන්ගෙන් ප්‍රශ්න කරා. දත් මිටි කෑවේ කඳුළු සැලුවේ මොකටද කියලා. වෛරයක් එක්ක දත් මිටි කෑවේ. දුකකට කඳුළු සැලුවේ. මේ කිසිම මගුලක් නැතුව නිර්වාණ මාර්ගයට මොකටද දත් මිටි කෑවේ කඳුළු සැලුවේ කියලා. මේ ඇස විවර කරගන්න නේද කියලා. ඒ තරම් අපහසු වෙන 180 පූර්ණ කරගන්න. හැබැයි දොරටුව සරලව දීලා තියෙනවා. දොරටුව ධර්මයෙන් දර්ශනයෙන් ලිහලා පෙන්වීමට හැකියාව තියෙන ගෞතම බුදුන් පෙන්නපු විශ්ව දොරටුව මේ කියලා කීමටද හැකියාව තියෙනවා. ගෞතම බුදුන් සතර සතිපට්ඨානෙන් පෙන්වන්නේ විශ්ව දොරටුව. අන්න ඒකේ කඳුළු සලාගෙන දත් මිටි කාගෙන ඵලයල්ලයි කියලා කතාවක් කියලා තියෙනවා. හැබැයි කිසිම ගුරුවරයෙක් මෙතෙක් කඳුළු සලන්නේ කොතෙන්ටද? දත් මිටි කෑ යුතු වෙන්නේ කොතෙන්ටද කියලා කිව්වේ නැති වෙයි. කඳුළු සැලිය යුතු වෙන්නේ දත් මිටි කෑ යුතු වෙන්නේ දෙකලවර පිරිසුදු කරගන්න වෙයි. දෙකලවර අපිරිසුදු නිසා ඒ ටික කරන්න වෙයි. ඒ බැරිම කට්ටියන්ට කරගන්න කියපු කතාවක්. සමහර කට්ටියන්ට දෙකලවර පිරිසුදු වෙන්නේ කියනවත් එක්කම වෙන. සමහර කට්ටියන්ට විනාඩි 10කින් 15කින් හෝ පැයකමාරක දේශනාව ශ්‍රවණය කරගෙන සිටීමෙන් මේ දෙකලවර පැහැදිලි වෙනවා. නිවන් දොරටුව සහ සෑම ආගමකම තියෙන දොරටුව 180 කියලා ධර්මය මුද්‍රාගත කරලා තියෙනවා. ධර්මය මුද්‍රාගත කරේ නැත්නම් පිස්සු බිහිවෙන්නේ. ඒ මොනොත් මමත් සමන්ත භද්‍ර වගේ දේශනා කරපු මිනිහෙක්. ධර්මය මුද්‍රාගත කර යුතුයි. ඒක මුද්‍රාගත කරන්න පුළුවන් වෙන්නේ සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙකුට පමණක් වෙනවා. වෙන කිසිවෙකුට ධර්මය මුද්‍රාගත කරන්න බැරි වෙනවා. අනන්ත වෙනවා ධර්මයේ අනන්ත වෙනවා. ඒක මුද්‍රාගත කරොත් අන්න ඔහු සම්බුදුවරයෙක් විය යුතු වෙනවා. සම්බුදු කියලා කියන්නේ අවලෝකිතේශ්වරට වෙනවා. සම්බුදු කියලා කියන්නේ අවලෝකිතේශ්වරට වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ දොරටුවට වචන කියපු කෙනා වෙනවා. දොරටුවට වචන කියන කෙනා සම්බුදුවරයෙක් වෙනවා. ඊට වැඩි ඉහළින් පහළ වෙන්න නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව තථාගත අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් විය යුතු වෙනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව තථාගත අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වෙන්නේ මතු බුදු වෙන්න ඉන්න කට්ටියට උපදෙස් දෙන්න. මෛත්‍රියට පමණක් නෙවෙයි මේ සබහා ලෝකයේ තුල උපදෙස් දෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රටත් උපදෙස් දෙන්නේ. සාරිපුත්‍ර නුඹ ගැනිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජා උපහාර කර ගිය තැන නොඑක් බුදුවරුන්ට තවත් දානමාන ආදී පූජා උපහාර කර පත්ම ප්‍රභානමින් බුදු වෙනවා කියලා කියනවා. පරිනිර්වාණයෙන් පස්සේ තවත් ගමනක් ඔහුට වෙන්නේ. ඒක ප්‍රඥාවෙන් යුතුව දැකිය යුතුය. ඒවයි මුලසුන් ගන්නේ සාරිපුත්‍රල නොවේ. ඒවයි මුලසුන් ගන්නේ ඊගාවට බුදු වෙන්න ඉන්න කට්ටිය. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ මුලසුන් ගන්නේ සාරිපුත්‍රල නොවේ.
මෛත්‍රී බෝධිසත්වයෝ වගේම සියලු බුදුරුන්ගෙන් පසුව බුදු වෙන්න ඉන්න කට්ටිය. සාරිපුත්‍රලාට ඒක තේරෙන්නේ නැහැ කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ තුලම කියනවා. සාරිපුත්‍ර ඔබටද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙන් විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක් කියලා. එසේනම් සාරිපුත්‍ර අන් අයට කවර කතාද කියලා. සතර ශ්‍රාවකීන්ට මේක මතු බුදු වෙන කට්ටියන්ට උපදෙස් දීම සඳහා දේශනා කරන සූත්‍රයක් කියලා කියනවා. ත්‍රිපිටකයේ තුල තියෙන මතු බුදුන්ගේ විස්තර. ඒ වගේම දීපංකර පාදමූලයේදී සුමේද තාපසය නියත විවරණ ගත්ත විදිහ. ත්‍රිපිටකයේ තියෙනවා මතබුදුන්ට නිර්වාණ මාර්ගයට දේශනා කරන්න වෙන්නේ ප්‍රඥා මාර්ගයේ. නමුත් ඔහු වීරයෙන් අධික බුදුන් කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න උනේ වීරය මාර්ගය කියලා කියනවා. නමුත් ඔහු ප්‍රඥාවෙන් අධික බුදුන් කියලා කියනවා. බුදුවරු දෙපළගේ ධර්මය මිනිසුන්ට දර්ශනයෙන් යුතුව පෙන්වීමට සිද්ධ වෙන්නේ විපස්සනා දොරටුවෙන් වෙන, සම්බුදු දොරටුවෙන් වෙන, විශ්ව දොරටුවෙන් වෙන. විශ්ව දොරටුවෙන් මාරු කරලා පෙන්නනවා ප්‍රඥාවෙන් යුත් මිනිස්සු මේ ලෝකයේ තුල ඉන්නවා. හීන දකින සියලු දෙනා ප්‍රඥාවන්තයෝ වෙනවා. සිහින දකින සියලු දෙනා ප්‍රඥාවන්තයෝ කියලා කියනවා. ප්‍රඥා ලෝකෙට ප්‍රඥා ශේෂ්ත්‍රයට අයිති සිහිනයද. හැබැයි හීනට ඇතුල් වෙන්න එපා කියලා මේ කාලවකවානුව තුල කට්ටියන්ට උපදෙස් දෙන්න ආවේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ. ප්‍රඥාවෙන් නිදහස් වෙන්න, ප්‍රඥා ශේෂ්ත්‍රයෙන් නිදහස් වෙන්න වීර්ය ශේෂ්ත්‍රයට ඇතුල් විය යුතුයි කියලා කියනවා. වීර්ය ශේෂ්ත්‍රයට ඇතුල් වෙච්ච කට්ටියට යලි ප්‍රඥා මාර්ගය පෙන්නනවා. සසරේ ඉඳලා නිර්වාණයට ඇතුල් වෙලා යලි සසර පෙන්නනවා වගේ එකක් ගෞතම බුදුරජාණන් වහන්සේ කරනවා. නිර්වාණයේ ඉඳගෙන යලි සසර බලලා සසරේ කෙලවර වෙන තැන පරිනිර්වාණය තියෙනවා. බුදුවරයෙක් වැඩම කරත්, සම්බුදුවරයෙක් වැඩම කරත් ලෞතර බුදුවරුන්ගේ කාර්යය ඒ කාලයට ලෝකයට කිරීමට හැකියාව තියෙනවා. මතු බුදුන් කරන්න තියෙන කාර්යයත් 180න් කරලා පෙන්නනවා. ගෞතම බුදුන් කරපු කාර්යයත් 180න් කරලා පෙන්නනවා. සම්බෝධිහි ධාරණීය ලබා ඇති බෝසත්තුරු ගැන සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ නිදාන කතාව තුල තියෙනවා. සම්බෝධිහි ධාරණීය ලබා. ධාරණීය විතරක් ලබාගෙන තියෙනවා. නමුත් සම්බෝධි අවලෝකිතේශ්වර, මංජුශ්‍රී අවලෝකිතේශ්වර මහත්තාන ප්‍රාප්ත, නිත්‍ය දුක්ත, අනිශිප්ත ධූර, ධර්ණී දරාක්ෂයමති පත්මශ්‍රී, නක්ෂත්‍රාග. ඊගාවට බුදු වෙන්න ඉන්න මෛත්‍රිය, මහසත් සිංහ, මෛත්‍රියගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න කෙනා. මේ සියලු දෙනා එතෙන්ට ඇවිල්ලා තියෙනවා. 84000ක් මහ බෝසත්වරු සම්බෝධිහි ධාරණීය ලබා ඇති කියන. මොන ධාරණීය ලබා තිබිය යුතුයි? විශ්ව දොරටුවේ ධාරණීය ලබාගෙන තිබිය යුතුයි. විශ්ව දොරටුව කට්ටියන්ගේ අතට දුන්නායින් පස්සේ ඒක ඉදිරියට රැගෙන අන්න ඒ කට්ටිය බෝසත්වරු වෙනවා. විශ්ව දොරටුවේ ධාරණීය ලබා ඇති කට්ටිය වෙනවා. මංජුශ්‍රීයන්ගේ අතට දුන්නායින් පස්සේ ලෝකේ පුරා විහිදවල ගන්න. විශ්වය පුරා විහිදවල ගන්න. මංජුශ්‍රීයන්ගේ අදහස් උතුම් වෙනවා. මහසත් මංජුශ්‍රීයන්ගේ අදහස් උතුම් වෙනවා. අද මේ රෙකෝඩින් එක කරන්නෙත් එයා වෙනවා. නමින් රසික වෙන්න. සම්බෝධි ධර්මය බණ්ඩල් කළා කාගෙන්වත් හිඟා කන්න නැතුව අහන්න ඕනේ උන් විතරක් අහපල්ලයි කියලා ලෝකෙට විහිදුවන කෙනා වෙන්න.
subscribe කරන්න bell icon එක ඔබන්න. අපේ වීඩියෝ එක මුලින්ම ගෙන්වා ගන්න. එහෙම වාණිජකරණයක් කරන්න පුළුවන් එකක් නොවන ධර්මය කියන්නේ. ධර්ම දාණයට ප්‍රතිඵල තියෙන. නමුත් වාණිජ නොවිය යුතු වෙන. නිර්මාතෘ සම්බෝධිය වාණිජකරණය වෙච්ච කෙනෙක් නෙවෙයි. වාණිජකරණය කරන්නත් බැරි. සමහරක් කට්ටිය බුදුරු ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගන්නවා. ඉස්සරහට යනවා. වැඩි ඈතක් නොගිහිල්ලා. ඇඩ්වර්ටයිස්මන්ට් එක වාණිජකරණය. එහෙම වෙන්න බැරි වෙයි. ධර්මය වාණිජකරණය වෙන්න බැරි වෙයි. මිනිසුන්ට කැමති නම් අහපල්ලයි කියලා. ලෝකෙන් තියලා තිබිය යුතුයි. මිනිසුන්ට අහපු ගමන් හදිසියෙ ඇවිල්ලා අහලා නිවන් දකින්න බැරි වෙනවා. වෙලාවක් වෙනවා. වෙලාව ආවන් පස්සේ නිවනක් අවශ්‍ය වෙනවා. මැරෙන්න හිත් පහළ වෙච්ච උන්ට අවශ්‍ය වෙන එකක් නිර්වාණය වෙනවා. ජීවිතේට කෙලවිච්ච වෙලාවට අවශ්‍ය වෙන එකක් නිර්වාණය වෙනවා. මේ ලෞකික සැප හොය යන ගමන් හම්බ වෙන එකක් නෙවෙයි. ලෞකික සැප හොයන්න ගිහිල්ලා කඩාගෙන වැටෙන තැනදී, නැති වෙන තැනදී, අහිමි වෙනවයි කියලා තේරෙන තැනදී පිහිට වෙන්න තියෙන එකක් නිවන් දොරටුව වේ. ඒක රෙකෝඩ් කරලා තැබිය යුතුයි. මට ලෝකේ නිවන් දක්වන්න හදිසි නැති වෙයි. රෙකෝඩින් එක වැදගත්. ලෝකේ නිවන් දක්වන්න හදිසි වුණොත් මට ඉස්සෙල්ලා නිවන් දක්වන්නේ වසවර්ති මාරය. උන් නිවනටද ගියේ නිරේටද ගියේ කියලා මට හොයාගන්න බැරි. හැබැයි ප්‍රාර්ථනාව, මූලික ප්‍රාර්ථනාව සියලු සත්වයෝ නිවන් දැකීම. නැත්තම් මහ බෝධිසත්වයන්ට යලි පැමිණෙන්න වෙනෝ නිරේ ඉන්න එක ගොඩ ගන්න. නිර සත්‍යය ගොඩ ගන්න සමහරක් බෝසත්වරු එක් ජන්මයක් ලබාගෙන ලෝකෙට වැඩම කළා ප්‍රඥාවන්ත ගණිකාවක් නිදහස් කරගන්න තමනුත් ගණිකාවක් වෙලා ඇයට ගිහිල්ලා උපදෙස් දීලා මරණ මංචකයේදී නිර්වාණයට සපත් කරගන්න බෝසත්තුරු. බෝසත්තුරු සත්ව කඳ ඇතුල් කරගන්න තමන්ගේ ශ්‍රාවක මඩුල්ල නිර්මාණය කරගත යුතුයි. අනන්ත සිය දහස් සතුන් සසරෙන් ගලවාගෙන ඇවිල්ලා එකතු කරමින් ඇවිල්ලා බුද්ධ ශේෂ්ත්‍රයක තියෙන ධර්මය මාරු කරලා ඊගාව බුද්ධ ශේෂ්ත්‍රය නිර්මාණය කරලා බුදුවරුන්ට ණය ගෙවලා ලෞතුරා බුදු විය යුතුයි. දැන් මං ඇවිල්ලා තියෙන්නේ ලෞතුරා බුදු මෛත්‍රියට ණය ගෙවන්න. මං ඇවිල්ලා තියෙන්නේ ලෞතුරා බුදු ගෞතමයන්ට ණය ගෙවන්න. මැදින් හිට ගන්න එන්න පුළුවන් වෙන්නේ මහබෝසත් අවලෝකිතේශ්වරට වෙන. මේ ලෝකෙ වෙන කට්ටියන්ට මට කරන්න යුතුයකමක් නැති වෙනවා. මම යුතුයකම් කරන්නේ බුදුවරුන් දෙපළට වෙයි. බුදුවරුන් දෙපළට යුතුයකම් කරන්න එන්නේ මහබෝසත් අවලෝකිතේශ්වර වෙනවා. වසවර්ති මාරයාගේ දොර පලාගෙන නිර්වාණ දොර මතුවෙන්නේ මෙතනින් වෙයි. වසවර්ති මාරයාගේ දොර පලාගෙන නිර්වාණ දොර මතුවෙන්නේ මෙතනින්. බුදුවරු දෙපළ මැදින් හිට ගන්න මහබෝසත් අවලෝකිතේශ්වරයන්ගේ අනුහස් වලින් මහබෝසත් අවලෝකිතේශ්වර කරන එකම දේ තමන්ට මත බුදුන්ගෙන් ලැබුණු මාලය දෙකට කඩලා ලෞතුරා බුදුවරු දෙපළකට පූජා කිරීම වේ. කිසිවක් අයිති කරගන්නේ නැති වේ. ලෝකයේ කිසිම දෙයක් අයිති කරගන්නේ නැති. කට්ටියන්ට ඉස්සරහට කවුන්ට් කරලා අවසන් කරගන්න බැරි. කිසිවක් අයිති නොකරගෙන සංකේතය පමණක් තබා ගොස් ඇත්තේ
කුමන පුද්ගලයාද කුමන කෙනාද කියලා අවලෝකීතේශ්වර කියලා නම තිබ්බට මේක ඇතුලේ ඉන්න මහබෝසත්තුරුන්ගේ ගාන හදලා ඉවර කරන්න දෙන්නේ. අනුත්තර සම්‍යක් සම්බෝධිය කියලා කියන්නේ 84000ක් මහබෝසත්තුරුන්ගේ එකතුවක්. සම්බෝධියට පත් වෙලා උදේ පාන්දර නැගිටිනකොට ලෝකේ ආර්යතලය ඔහුට පේන්නක. ආර්යතලේ මරණයෙන් එහා පැත්තේ ලෝකේ පේන්නක. ඊට පස්සේ මිනිසුත් එක්ක සාකච්ඡා කරනවා. මිනිසුත් එක්ක සාකච්ඡා කරනකොට මිනිස්සු අඥාන බව දාන. මිනිසුන්ට ඥානයක් නැහැ මේ කියන කතාව තේරුම් ගන්න. නමුත් ප්‍රඥාව තියෙන මිනිස්සු මේ ලෝකයේ තුල සිටිය යුතුයි. අන්නේ මිනිසුන්ට සරල කරන්න පුළුවන් නම් මේ තරම් ගැඹුරු ධර්මයක් විශ්ව දොරටුව කියලා කියන්නේ. සියලු සතුන් ගොඩ දාන්න පුළුවන් දොරටුවක් වෙන ධර්මය අනන්ත වෙන මුල මැද අග කියලා බෙදන්න බැරි තැනක් වෙන සියල්ලෙහි එකතුව වෙන මෙවන් ස්ථානයක් ලෝකේ තියෙනවා නම් තිබිය යුතු වෙන්නේ තැබිය යුතු වෙන්නේ ඊටමත් සරලව වෙන දෙකලවරට සංකේතයක් දැම්මා. දාලි වෙරලා මට අයිති නැති විදියට ලෝකේ සත්‍යයට නිර්වාණ ඵලය උදා කරගනින්නයි කියලා වීසි කරා. මේක ඇතුළට කට්ටියේ නිර්වාණ ඵලය අපිත් දන්නමයි 180 හොඳයි තමයි. ඒක නෙවෙයි මේක මනෝමූලික ධර්මයන්ක මනෝපුබ්බංගමා ධම්මාය ධර්මය කියලා කියන්න කට්ටියේ. ඒ කට්ටියගෙන් තට්ටු කර අහන ගෞතම බුදුරජාණන් වහන්සේ දත්මිටි කාගෙන කඳුළු සලාගෙන වඩන්නේ කිව්වේ මොකද්ද මනෝපුබ්බංගමා ධම්මාද කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න එකාට කිව්වා දත්මිටි කාගෙන කඳුළු සලාගෙන මේක ඇතුළට වරෙල්ලයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට කඳුළු වැටෙනවා දුක එනවා. අන්න ඒ වෙලාවටත් සිහිය තියෙන තැන බලාපල්ලයි කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේටත් මේ දොරටුව තියන්න බැරි වුණයි කියලා සියලු දෙනා පිළිගත යුතුයි. පොතේ තිබුණ නැති වෙයි. දෙකලවර එකවර බැලීමෙන් නිවන පසක් කරන්න පුළුවන් කියලා පොතේ තිබුණ නැති වෙයි. ඒක ඉතුරු කරේ මෙතේ බුදුන්ට මැදින් බුදු වෙන්න ඉන්න අවලෝකීතේශ්වරයන්ට වෙයි. මෙත් බුදුන්ට කලින් මහබෝසත් අවලෝකීතේශ්වර පැමිණිය යුතුයි. පැමිණිලා නිවන් දොරටුව ස්ථාවර කළ යුතුයි. ඊට පස්සේ නිකම්ම මතු බුද්ධ ශේස්ත්‍රය නිර්මාණය වෙනවා. ඊට පස්සේ මෙතේ බුදුන්ට මෛත්‍රී නමින් බුදු විය හැකි වේ. ධර්මය පෘථූල වෙනවා. සරල වෙන්නේ 180. කවුරු හරි තර්කයට આવොත් ඇදගෙන යනවා. කොච්චර දුර ඇදගෙන යන්න ඕනද ඒ ප්‍රමාණය ඇදගෙන යනවා. ඒ ඇදගෙන ගිහිල්ලා අවසානට පෙන්නන්නේ 180. විශ්ව දොරටු විශ්වයේ සෑම තැනක් තුලම හිට ගන්න පුළුවන් දොරටු. සෑම දොරටුවක් තුලම හිට ගන්න පුළුවන් බෝධිසත්ව ස්වභාවය අවලෝකිතේශ්වර. ඔහු ගේන්නේ එකයි ලෝකෙ. සියලු ධර්මයේ තියෙන එක තුල. ගෙනල්ලා තියෙන 180. දෙකලවර එකවර බැරි. සියලු ධර්මයේ තියෙනවා ඒක තුල. මේ තරම් සරණයි නිවන් දොරටු ගැඹුරු කරගෙන තියෙන්නේ මිනිසුන්ගේ පඬිතකමට. දැනටත් කරන්නේ මොකද්ද? 180 දැම්මන් පස්සේ කකුලෙන් අදින්න මිනිස්සු වෙනවා. 180 වැරදි කියන්නේ මිනිස්සු වෙනවා. මං උන්ට දොස් කියන්නේ නැති වෙයි.
හරිය කියපු ගමන් එහෙම කොහොමද වැරදි වෙන්නේ කියලා ප්‍රශ්න කළ යුතුයි. එතකොට මෙතන පිරිසක් සම්මුතියක් තියෙන. දැකපු 180න් දැකපු යමක් තියෙන පිරිසක් ඉන්නවා. අන්නේ පිරිස පෙනී සිටිය යුතුයි. ඔවුන් ශාසනය නිර්මාණය කරගත යුතුයි. ඔවුන්ගේ ආර්ය ශ්‍රාවක සමූහය එකතු කරගත යුතුයි. හේතුව දිනක තමුන්ලටත් අනුත්තර සම්‍යක් සම්බෝධිය උදා කරගන්න සිද්ධ වෙනවා. එදාට ශ්‍රාවකයන් සිටිය යුතුයි. ඒ කල්පයට අනුව ඒ කාලයට අනුව බුදුවරුන් දෙපළක් මැදින් පහළ වෙන මහ බෝධිසත්වෙක් විය යුතුයි. පහළ වෙලා නිවන් දොරටුව දෙබුදුන්ට පූජාවක් වන ආකාරයට ලෝකෙන් තැබිය යුතු වෙනවා. ඒ නිවන් දොරටුව ලෝකෙන් තබන වෙලාවට අනන්ත සිය දහස් සතුන් සසරෙන් ගැලවීමට මේ ලෝකෙට ඒ තමන් පහළ වෙලා ඉන්න සබහ ලෝකෙට පැමිණිය යුතුයි. ඒ පැමිණෙන්නේ අද 180 ධර්ම දානයක් ආකාරයට පූජා කරගෙන යන කට්ටියන්ට වෙයි. මම අනන්ත සිය දහස් සතුන්ට ධර්මය සමාදන් කරවලු. පරිනිර්වාණයට යන්න බැරි වෙච්ච සියලු දෙනා මේ 180 තුලින් නිවන් දකි. පරිනිර්වාණය තියෙන රහත් උනයින් පස්සේ වේ. නිර්වාණය තියෙන සෝතාපන්න උනයින් පස්සේ වේ. සෝතාපන්න වෙලා නිර්වාණය අවසන් කරයින් පස්සේ තියෙන්නේ පරිනිර්වාණය. ඊට මෙහෙන් සකු르දාගාමි අනාගාමි කියලා තව පද දෙකක් තියෙනවා. මේ පද දෙකේ තියෙන කට්ට දෙක අවසන් කළ යුතු වෙනවා. දේවත්වය අවසන් කළ යුතු වෙනවා. බ්‍රහ්මත්වය අවසන් කළ යුතු වෙනවා. ආර්යත්වයට පැමිණීම සඳහා. ඒවට ජන්ම උප්පත්ති බෙදලා තියෙනවා. සෝතාපට්ටියෙකුට තම විඥාණය ගෙනියන්න තියෙන්නේ ජන්ම උප්පත්ති 7යි කියන්නේ. සකු르දාගාමියෙකුට 6ක් වේ. අනාගාමියෙකුට 5ක් වේ. පරිනිර්වාණ ධාතුවට ප්‍රවිෂ්ඨ වෙන කෙනාට 4ක් වේ. පච්චේක බුද්ධත්වයට 3ක් වේ. අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට 2ක් වේ. අනුත්තර සම්‍යක් සම්බෝධියට එනවනම් මෙන්න මේ වගේ 180ක් වගේ එකක් අරන් ආයුතු. ඒ කියන්නේ මෙතෙක් ලෝකේ නැති වෙච්ච දෙයක් එළියට ගන්න. කුසල් පුරාගෙන ඇවිල්ලා තිබිය යුතු වෙනවා. එක සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට අනුකූලව උඩ ඉඳලා පහළට පෙර කිව්ව වෙනවා. මුල ඉඳලා ඉහළට නම් 7 වෙනි පියුම වෙනවා. සෝතාපන්න, සකු르දාගාමි, අනාගාමි, අරිහත්, පරිනිර්වාණ, පච්චේක බුද්ධ, සම්බුද්ධ. මේ 7 වෙනවා. මෙන්න මේ 7ට එනකොට තමන්ගේ පසුපසින් පසේ බුදුවරයෙක් සිටිය යුතුයි. මගේ පසුපසින් ඉන්නේ සමන්තභද්‍ර. සමන්තභද්‍රගේ පසුපසින් රහත් වෙන්න සුදුසු කට්ටිය මගපල නෙලා ගන්න සුදුසු කට්ටිය සිටිය යුතුයි. මට සම්බෝධියටපත් වෙන්න මම සම්බෝධියට ගමන් කරන්න ලෑස්ති වෙනකොට මගේ පසුපසින් කට්ටිය සැකසෙයි. මම යන්න උත්සාහ කරන්නේ පරිනිර්වාණ ධාතුවට නෙවෙයි. මෙහි බුදුවරු රහතන් වහන්සේලා නැති නිසා මට කොහොමත් මේ ලෝකේ උප්පත්ති ඉඳලා ඇලර්ජික් එකක් වෙනවා. යන්න හදන්නෙම මැරෙන්නේ ඔහොම නෙවෙයි. මෙන්න මෙහෙම පොතක් තියෙනවා. මෙන්න මේක පුළුවන් නම් කියවලා මැරියන් කියලා සද්ධර්ම කුණ්ඩික සූත්‍රය මගේ සහෝදරයෙක් අපේ ගෙදරින් ගෙනල්ලා තියෙනවා. හැබැයි යා ගෙනල්ලා තියන්නේ මේකේ ලොකු අනුහසක් තියෙනවායි කියලා බෑ. මගේ ජීවිතේ කෙලවිච්ච වෙලාවක පොත අරගෙන කියවනකොට මට තේරෙනවා මෙහි ජීවිතය අවසන් කරගෙන හරියන්නේ නැහැ. අනන්ත කල්ප ප්‍රමාණයක් දුර ගෙවා ගොස් දැකිය යුතුයි පරිනිර්වාණය. පරිනිර්වාණයයි තථාගතයන් වහන්සේ දේශනා කරපු අවසන් ඵලය. එතනින් තමයි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ඕනම කෙනෙකුට. මම හොයාගෙන යනවා ඒක. හොයන්නේ මෙසේ එකක් නෙවෙයි. බෙල්ලේ වැලදා ගන්න. ආතිපෙති බීලා මැරෙන්න. කෝච්චියට බෙල්ල තියන්න. එහෙම මරණයක් නෙවෙයි. මහබෝසතුන් හොයන්නේ පරිනිර්වාණය හොය. ඒකත් මරණයක්. හැබැයි පරිනිර්වාණයට යන වෙලාවට
නිර්වාණය අවසන් කළ යා යුතුයි. නිර්වාණය අවසන් කළ පරිනිර්වාණය. නිර්වාණය අවසන් කරන කෙනා මරණයෙන් ගැලවිච්ච කෙනා. එතකොට සියල්ල අවසන් කරගෙන මා ගමන් කරනකොට මගේ පසුපසින් කට්ටිය සැකසිය යුතුයි. මගේ පසුපසින් 6 වෙනි පියුමට ඉපදිච්ච පසේ බුදුවරයා සිටිය යුතුයි. පසේ බුදුවරයාට පසුපසින් සතර ශ්‍රාවකයන් සිටිය යුතුයි. පසේ බුදුවරයා අනුශාසනා කළා. ඔහුට මං ඉඩ දීලා තියෙනවා. හැබැයි නිවන් දොරටුව දෙයන්තය එකවර බැලීමේ කියලා කියනවා. ඒක මුද්‍රාගත කරලා තියෙනවා. ඒක 180. පසේ බුදුරේ බණ කියලා මිනිස්සු අපහසුතාවයට පත් වෙලා මේකෙන් ලෞකිකයක් නැති වුණා අපිට. ඇති නිවනකුත් නැති වුණා අපිට. මොකද්ද නිර්වාණ ධාතුව කියලා කියන්නේ කියලා දන්නේ නැතුව අපිත් නිකන් උනා වගේ බුදු කියලා හිතාගෙන ඉන්න කට්ටියන්ට බුදු වුණේ නැත බලා. ඒක ඇහුවා විතරේ උඹලා බුදු වෙන්න ආරම්භ කරන්න පළවෙනි පියුමට පය තියන්න මෙන්න මේ 180 පූර්ණ කරපළයි කියලා සමන්ත භද්‍ර ශ්‍රාවකින්ගේ අතට දෙන්න. 180 නතර කරන්න බැරි දෙන එක මොකුත් කියන්නත් බැරි වෙනවා සමන්ත භද්‍ර. සමන්ත භද්‍ර වචනයක්වත් 180ට කියන්නේ නැතිව වෙන ඕන කෙනෙකුට කට අරින්න පුළුවන් 180ට වචනයක්වත් කියන්න බැරි. එහෙම කැපැසිටියක් ලෝකෙට පහළ වෙයි කියලා සමන්ත භද්‍ර දන්නේ නැතුව කිව්ව බණ නිසා එහෙම කැපැසිටියක් පහළ වුණායි කියලා දැන් සමන්ත භද්‍රට කියන්නේ. එයා වැඩෙත් කරගෙන එනවයි කියලා. තමුන් කරන වගාවල් වලට වැඩිය තමුන්ගේ ගාව තියෙන පිළිවෙලට වැඩිය මම පිළිවෙලක් දන්න කෙනෙක් වෙන. තමුන්ගේ ගාව තියෙන වැඩ පිළිවෙලවල් විතරක්. ධර්මය පිළිවෙල කරන්න තමුන් දන්නේ නැති වෙන. ධර්මය පිළිවෙල කරන්න ඥානය තිබිය යුතුයි. ඒ ඥානය තියෙන්නේ විශ්ව දොරටුවට හිමිකම් කියන මහ බෝසත් අවලෝකීතේශ්වරට වෙන. සූත්‍රයට අනුකූලව සූත්‍රය 2020 ඉඳලා සක්‍රිය වෙනවයි කියලා පටන් ගන්න 180ක් වෙනවා. පටන් ගන්න 2017 දී. රියසෙල් එකක් පෙන්වන කට්ටියන්ට මේ 2017 ඉඳලා රියසෙල් එකක් මේ තියෙන්නේ. අපි බලමු කට්ටිය එලි බහිනවද කියලා. නිවන් දොරටු අරගෙන එලි බහිනවද තවත් කට්ටිය ඉන්නවද කියලා බලමු කියලා කට්ටියන්ට මම දහම් දේශනා කරමින් දෙකලවර පෙන්වෙමින් බොහොම කාරුණික කට්ටියේ ධර්මයේ තුල සමාදන් කරමින් සමහර කට්ටිය භක්තියෙන් යුතුව ඇවිත් වෙලා දැනගන්න යමි. මට තැනක් දෙන්න ස්ථානයක් දෙන්න අග්‍ර ශාවක පදවියක් දෙන්න කියලා ඒ වගේ ස්ථානයක් ගන්න ආපු කට්ටිය එන්නේ රියසල් ටයිම් එකේ වෙනවා. නාට්‍ය පෙන්වන්න තියෙන 2020න් පස්සේ වෙනවා. ගොඩාක් කට්ටිය ආව ගියා වෙනවා. නමුත් හරියටම මම කරපු දේශනාව අහගෙන ඉන්න පිරිසක් මාත් එක්ක දිගටම එනවා. ඒ කට්ටිය ධර්ම දොරටුව පූර්ණ කරගත්ත මිනිස්සු. වරක් සෝතාපන්න වුණොත් ඔහු ඒ සෝතාපන්න වෙච්ච දොරටුව රැගෙන යනවා හැරුණකොට එයට අවශ්‍ය ධර්මය ගෙනියනවා හැරුණකොට ඔහු මම බුදු වුණායි කියලා කියන්නේ නැති. මම මහින්දට වැඩිය උඩට ගියායි කියලා කියන්නේ නැති. සමන්ත භද්‍රටවත් එන්න බැරි. සමන්ත භද්‍රත් ආයුතු වෙන්නේ ඊගාව ජම්මෙදි වෙන. මේ ජම්මෙදි එන්න බැරි වෙන. විශ්ව දොරටුවට හිමිකම් ලද්දෙක් ආකාරයට එන්න බැරි වෙන. ඒ අවලෝකීතේශ්වර වෙන. සමන්ත භද්‍රටත් තව ජන්ම උප්පත්ති දෙකක් තියෙනවා
ලෞතර බුදු වීමට. සූත්‍රයට අනුකූලව සෝබා දහමත් එක්ක හැසිරෙන මිනිස්සුත් ඒ தත්ත්වයටපත් වෙනවා සූත්‍රයට අනුකූලව. මෙතෙක් නැසුණු මරණයේ හඬ, දෝංකාරය, සයවිද ආකාරයක ලෝක කම්පණය වෙන වචන සමන්ත භද්‍රගෙන් සියලු සතුන්ට අහන්න පුළුවන් වෙන. ඊට පස්සේ මිනිසුන්ට සසර නැති වෙන්න ලෑස්ති. ඒ වගේම නිර්වාණයද ඒකත් නැති වෙන. කල්ලතෝනි වෙන්න ලෑස්ති වෙන. නිවනත් නැහැ සසරත්. නිවනත් සසරත් දෙකම නැති වෙන. ඉවරයක් නැති බණ අහලා අතන එකක් කියන මෙතන එකක් කියන මෙතන භක්ති සම්පන්නව ඉන්නේ කියලා කියන භක්තියෙන් සිටින තනත්තාට ඒ නිර්වාණය ළඟට එනවයි කියලා කියනවා. තව තැනකට ගිහිල්ලා කියනවා තර්කය සහ සාකච්ඡාව මගින් නිවන් දකින්න පුළුවන් වුණාට භක්තියෙන් යන්නේ නිරේටයි කියලා කියන මේ වගේ මහා අපබ්‍රංශ දේශනාවල් සමන්ත භද්‍ර දේශනා කර මිනිසුන්ට දේශනාවත් අවුල් වෙනවා. ඒ වෙලාවටත් 180 තියෙන මේ 180 ලෝකේ හදන්නගෙන අප එකක්. ලෝකෙට විද්‍යාව, සත්‍ය විද්‍යාව පෙන්වන්න අප එකක්. ඇත්ත විද්‍යාව. තාක්ෂණය කියන්නේ අවිද්‍යාවට නොවේ. ඒක මිනිස්යාගේ පහසුව තකා හදන එකක් වෙන. විද්‍යාව කියලා කියන්නේ සිතත් එක්ක පවතින විද්‍යා අවිද්‍යා භාවයක පටලැවිල්ලක් ලියා ගන්න එකක්. ඇසත් එක්ක පවතිනා වූ බොඳ භාවයක් ලියා ගන්න එකක්. බොඳ භාවයේ තියෙනවා නම් ඇස තුල 180 බලනකොට බොඳ වෙනවා නම් ඔහු සිටින්නේ අවිද්‍යාව තුල. 180 බලනකොට 180 පැහැදිලිව පේනවා නම් මුළු 180 තලය මාරු වෙන්න ඉඩ තියෙනවා, වෙනස් වෙන්න ඉඩ තියෙනවා, හැපිය ගහ බලන්නේ කියලා කියනවා. එතකොට පිරිසුදු වෙනවා. ආයේ තලය මාරු වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ අනන්ත සමාධි පිහිටන 180 තුල. ඇත්ත විද්‍යාවක් විරාජමාන වෙනවා 180 පූර්ණ වෙනවා. ඇසේ බොඳ භාවය ඉවත් වුණාන් පස්සේ විද්‍යාව තියෙනවා. ඒ විද්‍යාව තාක්ෂණයකින් නිර්මාණය කරන්න පුළුවන් එකක්. සසර ගොහරු ඉන්න සත්‍යයට. නමුත් අනාගතයට මේක ක්ලියර් වෙනවා. එක්කෙනෙක් මේ වෙනකොට මනසට පණිවිඩ දෙන්න පුළුවන් චිප් එකක් නිර්මාණය කරලා තියෙනවා. මතකයට පණිවිඩ දෙන්න පුළුවන් චිප් එකක් නිර්මාණය කරලා තියෙනවා. මොළය වෙනස් කරන්න චිප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉලොන් මස්ක් කියන කෙනා. ඔහු ඒ චිප් එක නිර්මාණය කරනකොට ඒ චිප් එක මෙහි හදලා ඉවරයි කියලා. 180 ඒ චිප් එක හදලා ඉවරයි කියලා. එයත් ඒක කරන එකේ ප්‍රශ්නයක් නැති වෙනවා. එයා තාක්ෂණයෙන් විද්‍යාව පෙන්වන්න ලෑස්ති වෙන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඇස පූර්ණ කිරීම හෝ මනස දියුණු කිරීම, සිතන දේ තිබිය යුතුයි මෙතන කියන තැන සොයා ගැනීම, මේ ආකාරයට මොළය කම්පියුටරයිස් කරන්න හදනවා. නමුත් කණ්ණාඩියට එහෙම විද්‍යාවක් අවශ්‍ය නැති වෙයි. කණ්ණාඩියට වර්ණ ධාතු හදන්න අවශ්‍යතාවයක් නැති වෙයි. ලෝකේ තියෙන උසම බිල්ඩින් එක කණ්ණාඩියක්
බිල්ඩින් එකට ටිකක් එහයින් තියලා උසම බිල්ඩින් එක කණ්ණාඩිය ඇතුලේ හැදීමට හැකියාව තියෙනවා. විද්‍යාව මෙහෙන් ලෝක අමාරුවෙන් පිළිවෙලකට හරි විදිහට කඩාගෙන නොවැටෙන විදිහට පද්මයක් ආකාරයට උඩට නගන ස්තූපය හෝ ගොඩනැගිල්ල කණ්ණාඩියක් ඇතුළේ නිර්මාණය කිරීමට හැකියාව තියෙනවා. කණ්ණාඩිය ඇතුලේ හැදෙන්නේ මොකක්ද? මෙහි ප්‍රතිබිම්බය අවබෝධ කරගන්නේ කොතනින්ද කියලා අහන. ඒ රසදියෙන්. අන්නේ රසදිය ස්ථානය තමන්ගේ ඇහෙත් පිහිටන. කණ්ණාඩියක තියෙන රසදිය තමන්ගේ ඇසෙත් පිහිටන. එතෙන්ට ආවයින් පස්සේ කණ්ණාඩියක ප්‍රතිබිම්බයක් දකිනවා හා සමානව උඩ යට දකුණවම එකවර දැකීමට හැකියාව තියෙනවා. කණ්ණාඩියකින් දකින ප්‍රතිබිම්බයක් ආකාරයට ලෝකය දැකීමට හැකියාව තියෙනවා. එතෙන්ට ආවන් පස්සේ ඔවුන් නිර්වාණ ඵලයෙන් පූර්ණ කට්ටිය වෙනවා. ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනම් ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. මම විතරයි කතා කරේ මෙච්චරලා. කාට හරි මොනවා හරි අහන්න තියෙනවනේ. අහන්න අවස්ථාව. අටයි කියන්නේ ලංකාවේ කිය. රසික මල්ලි. මහින්ද දැන් 11:00යි. කට්ටිය මේ ඇවිල්ලා ඉන්නවා මේ කාවින්ද ඉන්නවා, නදීක ඉන්නවා, ධනුෂ්ක ඉන්නවා. අනුරංග ඔය කට්ටිය මොනවා හරි දෙයක් අහන්න තියෙනවා මේ අහන්න අවස්ථාව තියෙනවා. එමනම් ප්‍රශ්න නැති බවයි පෙනී යන්නේ. අදට ඇතිද ඉදිරියට යන්න අවශ්‍යද? මොනවා හරි රසිකයන්ට ප්‍රශ්න තියෙනවද? කොහේ හරි නොලිහුණු තැනක් තියෙනවා. අද දේශනාව බරයි, ගැඹුරුයි. හැම තැනම පෙන්වුවේ 180යි. ඒ වගේම තථාගතයන්ගේ ආයු කාලයද, ඒ වගේම සම්බුදුවරුන්ගේ ගුණද, සම්බුදුවරුන් ලෝකෙට වැඩම කරලා කරන්නේ මොකද්ද කියලා පැහැදිලි කර දීමක් සහ සත්‍යම් කියන්නේ මොනවද කියලා පැහැදිලි කර දීමක් අද සිද්ධ වුණා. ඒ වගේම නිවන පසක් කරගත්තයි කියලා කියන කට්ටිය 180 අරගෙන අතට අරගෙන ඒක විනාශ කරන්න යන මාවත නතර කරගත යුතු වෙන්නේ 180 සම්මා දිට්ඨි දොරටුවේ කියලා පිළිගත්ත කට්ටිය වෙන්නේ. මේ ගස්ඨණය නතර කරන්න බැරි වෙන්නේ නැති වෙනවා. නතර කරන්න පුළුවන් වෙනවා. නමුත් මම නතර නොකර මේක ඉස්සරහට යා යුතුයි. දෙපැත්තක් තිබිය යුතු වෙනවා. සත්‍ය දැකපු මිනිස්සු 5 දෙනෙක් හරි ඉන්නවයි කියලා කියනවා. අනික් කට්ටියන්ට සම්මුතියකට එන්න කියලා කිව්වොත් ඒ කට්ටියන්ට සම්මුතියකට එන්න බැරි වෙනවා. සංඝ සම්මුතියට එන්න අනික් කට්ටියන්ට බැරි වෙනවා. නමුත් 180න් සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිස්සුන්ට පමණ සම්මුතියකට ඒමට හැකියාව තියෙනවා. එහෙනම් අදට නතර වෙනවා. සියලු දෙනාට ජය හා සතුට වෙනවා.